Everyone සන්නයි. Everyone සන්නයි ස්වාමීන් වහන්සේ. එහෙනම් සාකච්ඡාව පටන් ගන්න පුළුවන්ද? එහෙයි ස්වාමීන් වහන්සේ. හොඳයි, everyone සන්නයි නම් සියලු දෙනාටම. ඉතින් මම හිතනවා පැහැදිලිව ඇහෙනවා ඇති කියලා සියලු දෙනාටම. අපිට නම් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. කාට හරි ඇහෙන්නේ නැත්නම් කියන්න. හොඳයි. මුලින්ම මම පොඩි උපමාවකින් කතාව පටන් ගන්නම්. ඊට පස්සේ අපි ඔබට අවස්ථාව දෙන්නම් සාකච්ඡා කරන්න, කතා කරන්න ඔබට අවස්ථාව දෙන්නම්. මේ උපමාව තමයි මිනිස්සු පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිස කරන වැඩේ තමයි ඒගොල්ලෝ කරන එක ඇවිදින එක. උන් දිගින් දිගටම ගමනක් යනවා. ඉතින් ඔවුන් මේ නොනවතින ගමනක යෙදෙනවා. කෙලවරක් නැති, ඉවරයක් නැති නොනවතන ගමනක යෙදෙනවා. ඉතින් කොයිතරම් කාලයක් මේ ගමනට බැඳිලා ඉන්නවද කියනවා නම් මේ ගමනට හිර වෙලා ඉන්නවද කියනවා නම් ඔවුන්ට මේ නැවතීම කියන එක අමතක වෙනවා. ඒ ඔවුන්ගේ මේ භාෂාවේ නැවතීම කියන කතාව කියන එක ඒ භාෂාවේ වචනයක් නෑ. මේ නවතින්න කියන එකට නැවතීම කියන එකට ඒ භාෂාවේ වචනයක් නෑ. ඔවුන්ට ඒ තරමට අමතක වෙලා ඔවුන් මේ ගමනට කොයිතරම් බැඳිලා ඉන්නවද කියන එක මත. ඉතින් ඔවුන් මේ ගමන ලොකු වෙහසක් බවට පත් වෙලා තියෙනවා මේ ගමන. ඉතින් එතකොට දවසක් මේ තිරිසට කෙනෙක් ඇවිල්ලා කියනවා මේ නැවතීම කියලා එකක් තියෙනවා. මේ නැවතීම කියන්නේ මොකක්ද කියලා අහනවා. ඉතින් මේ නැවතීම මොකක්ද කියලා මේ කිව්වට පස්සේ අර පිරිස එකෝ වෙනවා කියලා කවුරු හරි දාලා තිනවා. මේ පැහැදිලි මදිද සවුන්ඩ් එක? අපිට නම් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. කාට හරි ඇහෙන්නේ නැද්ද? අපිට නම් ඇහෙනවා ස්වාමීන් වහන්සේ ක්ලියර්ලි. බලන්න මේක මොකක්ද? අපි මේ විදිහටම කන්ටිනියු කරමු. එතකොට දැන් අර මම කලින් කිව්ව විදිහට දැන් මේ නොනවතින ගමනක මේ යෙදෙන පිරිසට මේ නැවතීම කියන එක අමතක වෙනවා. ඔවුන් කරන්නේ ඇවිදින එක. එක දිගට මේ ගමනේ යෙදෙනවා. ඒ ඔවුන්ගේ භාෂාවේ නැවතීම කියන වචනෙට නෑ කිසිම මේ කියන්නේ භාෂාවේ වචනයක් නෑ. ඉතින් දවසක් මේ පිරිස නැත්තට කෙනෙක් ඇවිල්ලා කියනවා නැවතීම කියලා තැනක් තියෙනවා. ඒ නැවතීම කියන තැන හරි සුවයක් තියෙනවා. දැන් උඹලා ඔය හැම වෙලාවෙම උඹලා ගමනක යෙදෙමින් ඉන්නේ. උඹලා හැම වෙලාවෙම පීඩාවක ඉන්නේ. මේ ගමනක යෙදෙන නිසා මේ නැවතීම කියලා තැනක් තියෙනවා. ඉතින් මේ නැවතීම කියන තැන යන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට කියනවා. දැන් ඒගොල්ලන්ගේ භාෂාවෙන් තමයි මේක කියන්නේ. මේ නැවතීම කියන තැනට ආවනම් ඔවුන් මෙච්චර දරපු අර මහා පීඩාව ඔක්කොම නැති වෙනවා. හැබැයි දැන් මේ භාෂාවේ මේ නැවතීම කියන තැන නොදන්න කමට අර මිනිස්සු අහනවා ඒ තැන කොතනද තියෙන්නේ? අපි කොහොමද එතනට යන්නේ කියලා. ඒ නැවතීම කියන තැනට කොහොමද යන්නේ? ඒක කොතනද? ඒක සුන්දරද? ඒකේ මොනවාද කඳු වැටි තියෙනවද? ඒකේ ගංගා තියෙනවද? ඒකේ වලාකුළු තියෙනවද? ඒක තියෙන අහස උඩද? ඒක තියෙන පොළොව යටද? කියලා මෙහෙම අහනවා. එහෙම විස්තර අහනවා. ඉතින් මෙහෙම විස්තර
අහනකොට දැන් අර නැවතීම කියන එක දැන් මේගොල්ලන්ගේ භාෂාවේ නැති නිසා හරි මම උඹලට කියන්න යන විදිය කියලා කියනවා. එහෙනම් මම උඹලට කියන්න යන විදිය. නකොත් දැන් මොවුන් දැන් අහන්නේ නැවතීම කියන තැනට යන්න මාර්ගය තමයි මොවුන් අහන්නේ. මොකද දැන් මොකට පොහුද තියෙන්නේ ගමන කරලා. ගමන් කරලා පොහුද උන්ගේ අර භාෂාවේ නැවතීම කියන එකක් නැහැ. ඉතින් ඔවුන් හැම වෙලාවෙම අහන්නේ යන්නේ කොහොමද? එතනට යන්නේ කොහොමද? ඉතින් යන්න මට මඟක් පෙන්න කියලා අහනවා. එතකොට එහෙනම් ඔය කියන සුන්දර තැන තියෙන උතුරු පැත්තද කියලා මේගොල්ලෝ යන්න පටන් ගන්න උතුරු පැත්තට. උතුරු පැත්තට යනකොට අර පුද්ගලයා කියනවා ওই පැත්තේ නෙමෙයි කියලා. උතුරු පැත්තේ නෙමෙයි. ওই පැත්තට යන්න එපා කියලා. ওই පැත්තට යන්න එපා කිව්වහම පිරිසක් කරන වැඩේ අර පුද්ගලයා කියන කතාව නොපිළගෙන නෑ ඔය නැවතීම කියලා සුන්දර තැන තියෙන්නේ උතුරු පැත්තේ තමයි කියලා පිරිසක් උතුරු පැත්තටම යනවා. තව පිරිසක් කන්නවා එන උතුරු පැත්ත නෙමෙයි නම් මේක තියෙන්නේ කොහෙද දකුණු පැත්තේ. ඔවුන් ඊට පස්සේ මොකද කරන්නේ දකුණට හැරිලා ආපහු ගමන් කරනවා. මේ නැවතීම කියලා සුන්දර තැන හොයාගෙන. ඊළඟ දැන් දකුණු පැත්තට යනකොට ආයි අර පුද්ගලයා කියනවා නෑ දකුණු පැත්තේ නෙමෙයි මේක තියෙන්නේ. දකුණු පැත්තට ගිහිල්ලා හරියන්නේ නෑ කියලා. ඒක දකුණු පැත්තට දැන් උතුරු පැත්තේ නෙමෙයි දකුණු පැත්තේ නෙමෙයි. එතකොට පිරිසක් කල්පනා කරනවා දකුණු පැත්තේ නෙමෙයි එහෙනම් මේක තියෙන්නේ නැගෙනහිර. ඒ කියලා ඕ නැගෙනහිරට හැරිලා ගමන් කරනවා. නැගෙනහිර හැරිලා ගමන් කරනකොට ආයි අර පුද්ගලයා කියනවා එහෙනම් නැගෙනහිරක් නෙමෙයි කියලා. ඔය නැගෙනහිර පැත්තේ නෙමෙයි උඹලා ඔයන දැන තියෙන්නේ නැගෙනහිරක් නෙමෙයි කියලා. ඒ නැගෙනහිර කිව්වන් පස්සේ ඕන් බලනවා එහෙනම් නැගෙනහිර නෙමෙයි එහෙනම් මේක බටහිර පැත්තේ තියෙන්නේ කියලා. ඕන් බටහිරට හැරිලා යනකොට. ඉතින් බටහිරට යනකොටත් අර පුද්ගලයා කියනවා නෑ බටහිරට ගිහිල්ලා හරියන්නේ නැහැ. බටහිර පැත්තෙන් නෙමෙයි කියලා. දැන් මේ විදිහට ඕන් යන පැත්ත ඕන් දැන් මේ යන පැත්ත වැරදි කියනවා. යන පැත්ත වැරදි කියනකොට පිරිසක් කියනවා මේ අකන පිස්සෙක්. ඇයි දැන් අපි අරේට යන්නේ කිව්වහම මේ පැත්තත් වැරදි කියනවා. මේ පැත්තට යන්නේ කියනවා මේ පැත්තත් වැරදි කියනවා. ওই පැත්තට යන්න හැදුවා වැරදි කියනවා. මොකද්ද හරියටම මාර්ගය මට කියපන්. ඔබ ඔය කියන සුන්දර තැනට යන්න පුළුවන් මාර්ගය මට කියපන්. මාව රස්තිය අදු කරන්න එපා. ඔබ අපි උතුරු පැත්තට යනකොට ඔබ කිව්වා මේ පැත්ත වැරදි කියලා. ඔබ දැන් දකුණු පැත්තට යනකොට කියනවා මේ පැත්තත් වැරදි කියලා. ඊළඟට අපි බටහිරට යනකොට මේ පැත්තත් වැරදි. නැගෙනහිරට යනකොට කිව්වා මේ පැත්තත් වැරදි. ඊශානට යනකොට මේ පැත්තත් වැරදි. දැන් අපි කොයි පැත්තට ගියත් ඔබ කියනවා වැරදි කියලා. එතකොට කොතැනද යන්න ඕන? හරියට අපිට මාර්ගය කියපන්. මාර්ග කියපන් හරියට. නැත්තම් ඔබ මේ කියන කතාව බොරුවක්. ඔබ මේ නැවතීම කියලා මේ බොරුවක් හදාගෙන ඒ බොරුව අපිට දෙන්න හදනවා කියලා කියනවා. හැබැයි දැන් මේ මොවුන්ගේ භාෂාවේ නැවතීම කියන එක නැති නිසා දැන් අර පුද්ගලයාට කියාගන්න බැරි වෙනවා. උඩ කියන්න පුළුවන් එකම දෙයයි. ඔහු මාර්ගයක යම් මාර්ගයක ගමන් කරනකොට අර පුද්ගලයා යම් මාර්ගයක පටන් ගන්නවා ඒ පැත්ත වැරදි කියලා විතරයි. පැහැදිලිද මේ උපමාව? ඉතින් දැන් ඔබ මේ නිර්වාණය කියලා හොයාගෙන යනකොට නිර්වාණය එහෙම නැත්නම් ගැලවීම කියලා හොයාගෙන යනකොට අත්‍තරම සිද්ධ වෙන්නේ මේ වගේ වැඩ. ඔබ ඇවිල්ලා අහනවා මාර්ගය මොකක්ද කියලා. ඒ මාර්ගය මොකක්ද කිව්වහම මේ නිර්වාණය කියලා සුන්දර තැනක් තියෙනවා, සියලු දුක් කෙලවර වෙච්ච තැනක් තියෙනවා. ඉතින් මොකක්ද නිර්වාණය කියලා ඇහුවට පස්සේ මේක දැන් කියන කෙනාට කියන්න වෙන්නේ ඔබ දැන් යම්
මාර්ගයක ඉන්නවා නම් ඒ මාර්ගය වැරදි කියලා විතරයි කියන්නේ. මාර්ගය වැරදි කියලා කිව්වට පස්සේ ඔබ ආයෙ නැවතත් අහනවා. හරි ඒක වැරදි නම් මොකක්ද හරි? දැන් පිරිසක් අහනවා ඒක වැරදි නම් මොකක්ද හරි කියලා. පිරිසක් කරන්නේ හරි මේක වැරදි නම් එහෙනම් ඒකට තියෙන ප්‍රතිවිරුද්ධේ හරි කියලා ඕන ආපස්සට හැරිලා අර ප්‍රතිවිරුද්ධ මාර්ගයේ ගමන් කරනවා. ඉතින් එතකොට මොකට මේ නැවතීම කියන කතාව කොහොමදවත් තේරෙන්නේ නැහැ. කොහොමද නවතින්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඔව් හැම වෙලාවෙදිම ඔබ බලන්නේ මේ විදිහට එක පැත්තකට යන්න. එක පැත්තකට ගමන් කරන්න. ඉතින් එක පැත්තකට ගමන් කරනකොට මම හරි කවුරු හරි කිව්වොත් ඔය පැත්ත වැරදි කියලා. ඔබ වහාම කරන වැඩේ තමයි ආය අංශක 180ක් හැරිලා ආපස්සට ආපහු හැරිලා යන්න. දැන් මේ ආංශක 180ක් හැරිලා ආපස්සටත් ඔබ යනකොට ආයි ටික වෙලාවකින් මම කියනවා ඒ පැත්තත් වැරදි කියලා. ඒ යන ගමනත් වැරදි කියලා. ඒකට ඇත්තම කතාව නම් මේ අංශක 180කින් හැරිලා ආපස්සට යන ගමනකුත් නෙමෙයි. එහෙම ගමනක් යනකොට මම කියනවා ඔබ ඔය යන ගමන වැරදි. ඔය පාරත් වැරදි. වැරදි කිව්වන් පස්සේ ඔබ අහන ආයිත් අහනවා එහෙනම් මට හරියටම මඟ කියන්නේ කියලා. එතකොට දැන් මේ මඟ කියන එක හරීම ලස්සන කතාවක්. ඇත්තටම මේ ගමනක් තියෙන නිසා තමයි ඔබ මඟක් කියන එක හොයන්නේ. ඒ කියන්නේ ඔබට මේ අවසානයක පිළිබඳ බලාපොරොත්තුව තියෙන නිසා තමයි ඔබට මේ මඟක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේ අවසානයේ පිළිබඳව තියෙන මේ බලාපොරොත්තුව තුලින් ඔබට ගමනක් තියෙනවා. ඒ ගමන තුල තියෙනවා ඔබට මග ඒ ගමනක් තියෙනවා නම් අවසානයක් තියෙනවා නම් ඔබ බලාපොරොත්තු වෙනවා ඒකට යන්න ඕනි මාර්ගය. එතකොට ඒකට යන්න මේ මාර්ගයක් සොයන තාක්කල් ඔබ ඉන්නේ ගමනක. ඉතින් ඔබට නවතින්න කියන කතාව තේරෙන්නේ නැහැ ඇත්තටම. අර පිළිසර වගේ මේ නැවතීම කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක දරා ගන්න බැහැ. එහෙනම් නවතිනවා නම් ඔබ අහන්නේ හරි නවතින ක්‍රමය මොකක්ද කියලා. නවතින ක්‍රමය මොකක්ද කියලා අහලා ආයි නවතීම සඳහා තම මාර්ගයක්. ඉතින් මේ කතාව හරියට පැහැදිලි කරගන්න. ඉතින් අර අවසානයේ කියන ඒ දෘෂ්ටිය තමයි ඒ අවසානයේ කියන තැන තමයි ඔබව අමාරුවේ දාන තැන, ඔබව හිර කරන තැන, ඔබව වරද්දන තැන. ඒ මාර්ගයක් අවශ්‍ය වෙන තැන තමයි මේ සියල්ලම වරද්දන්නේ. දැන් අපිට කතා කරනකොට දැන් බොහෝ පිරිස සමහරවිට දුරකථනයෙන් කතා කරනවා. මේ කතා කරනකොට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ හැම වෙලාවෙම නිගමනය. ඒ කියන්නේ දැන් මේක මේ ආකාරයි කියලා නිගමනයකටපත් වෙන්න තමයි ඕනි. දැන් මේක අවසානයක් ඕනි මෙන්න මෙතනයි මේ කියලා දැන් ඕන් මට කියනවා මේ මට තේරුණේ අපේ ආන්නේ මෙන්න මේකයි. ඒක හරිද කියලා. එතකොට මම කියන දේ තමයි ඔක වැරදි කියලා. උන් ඒක කියලා හරියන්නේ නැත්නම් මම බැලලා කියන ඔක වැරදි. ඉතින් එතකොට ඔබ වහන්සේ එදා කිව්වේ මේකනේ. මට තේරුණේ මේකනේ කියලා ඔවුන් මේ දත්තු නිගමනය මට ඉදිරිපත් කළා. ඉතින් මම ඔබට කියන්නේ ඔබ යම් නිගමනයක ඉන්නවා නම් පොඩක් නැවතිලා බලන්න. ඒ කියන්නේ ඔබ නම් නිගමනයක ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ යම් දෘෂ්ටියක ඉන්නවයි කියන එකයි. ඉතින් මේ නිගමනය හරි මේ ආකාරය. දැන් ඔබ මේ බණ අහනකොට අහලා ඉවරලා බොහෝ දෙනෙක් මේ කියන්නේ මේකයි කියලා තර්ක කරන්න පටන් ගන්නවා. මෙන්න මේක ඉස්සෙල්ලා අල්ලගන්න. මෙන්න ඔබේ මෙහෙම ස්වභාවයක් තියෙනවා මේ අතුලේ ඉන්නම් මේ ලොකු තර්ක කිරීමක්. ඒ කියන්නේ ඔබ මේක ඇනලයිස් කරලා තර්ක කරලා මේක තෝරගන්න පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. ඒක හොඳට එහෙම කරලා ඔබ මේ තර්ක කරලා ඔබ උත්සාහ කරන්නේ යම් නිගමනයකට එන්න. ඒ කියන්නේ කන්ක්ලූෂන් එකකට එන්න. ඉතින් එතන ගිහලා එතන නවතින්න, පදිංචි වෙන්න. ඒක සඳහා ඔබ මේ ගමන යනවා. ඉතින් දැන් මේ අර
නවතින තැනක් හොයාගෙන ගියා වගේ මේ තර්කණය කියන එක ඔබටම තේරෙනවා ඇති මෙහෙම තර්ක කරනකොට මේක ඔබට මහා වෙහෙසක්. ඒක ටික වෙලාවක් යනකොට ඔබට තේරෙනවා ඒක වෙහෙසක්. ඒ කියන්නේ ඔබ එක තැනකදී ඔබ මහා ලොකු වික්ෂිප්තභාවයකටපත් වෙනවා. ඔබට හිතා ගන්න බැරි වෙනවා අර කෙලවරක් නැති ප්‍රශ්න ගණනාවක් ඔබට එකපාර ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඉතින් මේ තර්කණය ඇතුලේ මේ කතාව කොහොමද පැහැත් තෝරගන්න බෑ. ඔබ ඇත්තටම තෝරගන්න ඕනේ මේ තර්කණයේ තියෙන බොරුවයි ඔබ තෝරගන්න ඕනේ. ඒ කියන්නේ මේක තර්ක කරලා ඇනලයිස් කරලා මේක අර කන්ක්ලූෂන් එකකට යන්න තියෙන එකේ බොරුව තමයි ඔබ පැහැදිලි කරගන්න ඕනේ. ඔබ තර්ක කරනවා කියන්නේ අපි මේ එක විදිහක සංකල්පයක් ගොඩනගනවා. දැන් ඇත්තටම මේ ධර්ම මාර්ගය කියන්නේ ඇත්තටම බොහෝ පිරිසක් හිතන් ඉන්නේ අර පොත්පත්වල තියෙන අර වචන ටික කියලා. ඉතින් ඒ ටික ඇත්තටම ඒ ටිකක් තවත් සංකල්ප ටිකක් විතරයි. ඒක ඇත්තටම ඇති දෙයක් නෑ. ඉතින් දැන් මම ඔබට උපමාවක් හදලා කිව්වා. ඔබට යම් දෙයක් හදලා කිව්වා තවත් එක සංකල්පයක් විතරයි හදලා දෙන්නේ. ඉතින් ඒ හදලා දෙන සංකල්ප ටිකින් උඩින් ඔබ තර්ක කරලා තව සංකල්ප ටිකක් හදන්න ගියාන් පස්සේ අර ඒක විදිහක වික්ෂිප්ත භාවයකටපත් වෙනවා. ඉතින් ඔබ හදන්නේ මේ තර්කණය කියලා ඔබ කරන්න හදන්නේ මේ සංකල්ප ටික එහෙම්ෙන් අහගත්ත මේ සංකල්ප ටික එකතු කරලා ඔබ නව සංකල්ප ගොඩනගනවා. ඒ නව සංකල්ප ගොඩනගලා එන්නේ එතන අවසාන නිගමනයකට එන්න හදනවා. මේ අවසාන නිගමනයකට යම් මතයකට එන්න හදන ගමනේ තමයි ඔබ යමින් සිටින්නේ. මේ තර්කණය ඇතුලේ. ඉතින් එතකොට මේ ගමනේ අවසානයක් නැහැ. කෙලවරක් නැහැ. ඉතින් ඔබට අර නැවතීම කියන එක හරි දුරයි. ඉතින් ඇත්තටම ඔබ තෝරගන්න ඕනේ ඔබ ඇතුලේ මේ වෙන මේ තර්කණය. මේ තර්ක කරලා ඇනලයිස් කරලා අර මේ අවසාන නිගමනයකට එන්න කන්ක්ලූෂන් එකකට එන්න හදන මේ වැඩපිළිවෙල තමයි ඔබ අල්ල ගන්න. ඒක තියෙන වෙහෙස, ඒක තියෙන බොරුව තමයි වඳුන ගන්න. එතකොට අර තර්කණය ඇතුලේ අර ඇනලයිස් කරලා අර නිගමනයකට එන එක තියෙන අර වෙයිට් එක අඩු වෙලා යනවා. ඒකට තියෙන අර බර අඩු වෙලා යනවා. එතකොට අර කවදාවත් නොදැනිච්ච තරම් අර නිදහස් සැහැල්ලු භාවයකට එනවා. ඉබේම එනවා. අර ගමනක් ගිහිල්ලා නැවතිච්ච කෙනාට අර දැනෙනවා වගේ නිදහසක් අපට දැනෙන්න පටන් ගන්නවා. නැත්තම් ඔබ වෙන්නේ අර තරකණය ඇතුලේ හිර වෙලා අර කවදාවත් ගොඩ එන්න බැරි වලකට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙනම් මම අර හැම වෙලාවෙදිම කියන්නේ මේ සාකච්ඡා කරද්දී වන ආදී ඔබ ඒක අහන්න එතනින් එහාටම තරක ඒ කියන්නේ තර්ක කරන්න යන්න එපා. ඒ කියන්නේ මේ කියන්නේ අර ඒකෙන් තව සංකල්ප හදා මේක තවත් එකක් ඒ කියන්නේ අර නිගමනයකට එන්න හදන්න එපා. ඔබ එතනදී හැම වෙලාවෙදීම නැවතත් ඔබ අල්ලාගත යුත්තේ මෙහෙම තර්ක කරලා මේ සංකල්ප හදලා තවත් මේ නිගමනයකට එහෙම නැත්නම් මේ කන්ක්ලූෂන් එකකට යන්න හදන මේ වැඩපිළිවෙලේ තියෙන බොරුව තමයි අල්ලගන්න ඕනේ. එතකොට දැන් ඔබ මේ තර්කණය විශ්වාස කරනවා. ඒ තර්කණය විශ්වාස කිරීම තුළ හරහා ඔබ මේ හිත කියන එකට බැඳෙනවා ලොකුවට. ඒක ඇත්ත වෙනවා. ඔබට මේ තර්කණය ඇත්ත වෙන්න ඒක කියන එක ඇත්ත වෙනවා. එතකොට මේක ඇතුලේ මේ හදලා මවලා දෙන මේ හීන ගොඩ ඔබට ඇත්ත වෙනවා. ඒකට භයානක විදියට ඔබට බැඳෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒක අඳුන ගන්න. මේ තර්කණයේ තියෙන මුලාව අඳුන ගන්න. එතනදී ඔබ අහුවෙන අය අහුවෙන්න අඳුන ගන්න. ඒ අසුවීම අල්ලගත්තට පස්සේ ඔබ ඒකෙන් අත මිදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තර්කණයේ තියෙන අර බොරුවෙන් මිදෙන්න පටන් ගන්නවා. ඉතින් තර්කණයේ තියෙන අර බොරුවෙන් මිදෙන්න ගත්තට පස්සේ අර ගමනක් ගිහිල්ලා අර නවතිනවා කියන කතාව මොකද්ද කියලා ඔබට තේරෙයි. ඉතින් ඒකට අලුත් පාරක යනවා නෙමෙයි. නැවතීම කියන තැන හොයාගෙන අලුත් පාරක යනවා නෙමෙයි. ඉතින් ඒක හරි දැන් මේක හරි සරල කතාවක් කියලා ඔබට තේරුණාට හැබැයි ඇත්තටම ඔබට
තේරෙන්නේ මේ කතාව කොච්චර සරල වුණත් ඒ සරලත්වයත් එක්ක ඔබට ඉන්න බැරි. ඉන්න බැරි කමක් තියෙනවා. මේ සියලු දෙනාටම සරලත්වයට එක්ක ඉන්න බැරි කමක්. තව ටික වෙලාවක් යනකොට ආයෙ බය හිතිලා ආයි ඔබ ගමනක් යනවා. එතකොට ආයි ඔබ අමාරු වෙනවා. මෙහෙම යනවා ඉතින් කොහොම නවතිනකන් අපි මෙහෙම සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැනගන්න දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපි දැන් මොකක් හරි දැන් ගමනක් යනවා කියලා ගත්තොත් සහ ගමනක් යන්නේ නැතුව ඉන්නවා කියලා ගත්තොත් ඒක දැන් දෙකම එතකොට මොකක් හරි රාමු දෙකක් අතරට වැටෙනවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට මේ අපි එතන මහත්ව උපමාවේ පදිංචි වෙන්නේ මට උපමාවේ කියන්න පුළුවන් ඔච්චර. හරිද? ඒත් මම ඔබට මතකද මම උපමාවේදී කිව්වා නැවතීම කියන එකට වචනයක් නැහැ කියලා භාෂාවේ. අර පුද්ගලයන්ගේ භාෂාවේ නැවතීම කියන එකට. ඒ වගේම ඔබ මා කතා කරන මේ නැවතීම කියන එකට ඇත්තටම වචනයක් නැහැ භාෂාවේ. එහෙමයි. ඒ භාෂාව නැති නිසා මම නැවතීම කියන එක ණයට ඉල්ලගෙන මේක කියනවා. ඒක නිකන් පාවිච්චි කරනවා. හැබැයි ඒ නැවතීම කියන වචනය වැරදි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි හැමලේම එහෙම බැලුවොත් මොකක් හරි රාමුවක ඉන්න නිසා සමහර රාමු හරි වෙන්නත් සමහර රාමු වැරදි වෙන්නත් ඒ කියන්නේ නිවන් මාර්ගට සමහර රාමු ඔස්සේ යන්න වෙන එකත් ඒක ඩිසයිඩ් ඒ කියන්නේ තීරණය වෙන්නේ මොකක් මතද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඒක ප්‍රශ්නේ පැහැදිලි වුණාද දන්නේ ස්වාමීන් වහන්සේ. සමහර රාමු හරි වෙන්න සහ සමහර රාමු වැරදි වෙන්න. ඔව් ඒ කියන්නේ අපි මොකක් හරි රාමුවක ඉන්න නිසා සමහරවිට අපි දැන් ස්වාමීන් වහන්සේ කියන විදිහට අපි හිතන්නේ නැත්තම් ඒ කියන්නේ අපි ඒක වෙන්න ඇරලා අපි බලාගෙන ඉන්නවා නම් ඒ දිහා ඒකත් තව රාමුවක් නම් ඒ සමහර මට හිතෙච්ච ඇති සමහර රාමු ටිකක් තියෙනවා එහෙනම් නිවන් මාර්ගට අවශ්‍ය. එහෙමද ස්වාමීන් වහන්සේ? ඔය මුලින්ම ඒක රාමුවකින් තමයි පටන් ගන්න. දැන් උදාහරණ විදිහට වයිමයි ගන්න සාකච්ඡාව එක්තරා විදිහක රාමුවක්. එහෙමයි. මුලින් මෙහෙමයි ඔබ ඉස්සත් රාමුවකින්ම තමයි ආය රාමුවක් කරන්න පුළුවන්. හැබැයි එතනදී ඔබ දැනගන්න මේ දැන් ඉන්නේ රාමුවක කියලා. මොකද කිසිම රාමුවකින් තොරව කිසිම ප්‍රේමයකට අහු වෙන්නේ නැතුව ඉන්න හදන තැනම ආයි තියන්නේ. ආයිත් රාමුවක් තමයි. ඔව්. ඒ කියන්නේ කිසිම රාමුවකට අසු නොවි ඉන්න හදන තැනම එතන තියෙන ලොකුම රාමුවක්. ඒ කියන්නේ එතන තියෙන ලොකු දරුණු විදියේ හිරවීම. ඒ කියන්නේ කවදාවත් කරන්න බැරි තැනකට යනවා වගේ හිර වෙනවා. එහෙම කරන්නේ නැහැ. ඉතින් ඔබ මේ රාමු බව දැනගන්න. හැබැයි රාමු වලින් තොරව ඉන්න රාමුවට අහු වෙන්න එපා. රාමුවක් බව දැනගෙන ඒක පරිහරණය කරන්න. එහෙමයි. එතකොට ස්වාමීනි අපි රාමුවක් බව දැනගෙන එතකොට අපි ඒ රාමුවට බැඳීමක් නැහැ. අපි විමාන වෙන වැඩේ තමයි රාමුවට ලොකු බැඳීමක් එනවා. ඒ බැඳීම ආවට පස්සේ රාමුව කඩන්න ඔබට ලොකු බයක් ඇති වෙනවා. ඒකින් අත මිදෙන්න ලොකු බයක් ඇති වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි ඒක මේක රාමුවක් කියලා දැනගෙන ඉන්න රාමුව හරියට අපි නිකන් හිතුවොත් දැන් අපි කාසියක් 10 පාරක් උඩ දැම්මොත් ඒකේ එන හෙඩ්සුයි ටේල්සුයි කියන එක අපි ඒක කර්මයක් නෙවෙයි හේතුඵලවාදයක් නෙවෙයි ඒ වගේ ඒක වෙන දෙයක්ද ස්වාමීන් වහන්සේ ඒක කොට දැම්මම හෙඩ් ටේල්ස් එන්නේ කියන එක ඒක වෙන්නේ කොහොමද කියලා ඒක ඇත්තටම එහෙම ප්‍රශ්න තිබ්බා ස්වාමීන් වහන්සේ මට ඉස්සර දැන් මොකක්ද ඒක හේතුව කියලා ලස්සන කතාවක් කියනවා මේක ඔය කතාවත් අහලා ඇති
සිටු කුමාරයෙක් ඉන්නවා. ඒ කියන්නේ හොඳ පොහොසත් මිනිස්සෙක් සිටු කුමාරයෙක්. දැන් මේ මිනිස්සයා උපතින්ම මහා ධනවත්. ඒ කියන්නේ මෙයා දුක කියන එක දන්නේ නැහැ. එයා දන්නේ මේසෙ ළඟට ගියාම කෑම තියෙනවා එච්චරයි දන්නේ. මේසෙ ළඟට ගියාම කෑම තියෙනවා. එයා කෑම එන විදිය දන්නේ නැහැ. ඒක එයා හිතනවා මේක මට බඩගිනි වුණාම කෑම මැවෙනවා කියලා. පැහැදිලිද මම කියන්න හදන්නේ? එහෙමයි ස්වාමීනි. එයා හිතන්නේ දැන් මේ බඩගිනි වුණාම කෑම කියන එක මැවෙනවා කියලා. ඇයි දැන් ඔහු දන්නේ එතනින් එහා දෙයක් ඔහු මේසෙ ළඟට ගියාම කෑම තියෙනවා. එතකොට එයා මට බඩගිනි වුණා. බඩගිනි වෙන හැම මොහොතම මෙන්න මේ කෑම මැවෙනවා. හරිද? හිතන්න දැන් තව කවුරු හරි දැනගන්නවා දැන් මේක මෙහෙම නෙවෙයි වෙන්නේ මේ කුඹුරක් මේ පොළොව තියෙනවා පොළොව ආලා මෙහෙම බිම් සකස් කරලා මේ කුඹුරු වැඩ කරලා ඊට පස්සේ වී ඉහලා ඊළඟට මේ ගොයම් ඇවිල්ලා ඊළඟට මේ ඊට පස්සේ වී හාල් කරලා ඊට පස්සේ මෙන්න මෙහෙම මේ අර සම්පූර්ණ කතාව මේ උයලා පිළලා ඕම කරලා තමයි අර මේ සුඩට අර කැම එක එන්නේ කියලා තව කෙනෙක් දැනගෙන. දැන් මේ දෙන්නගේ කවුද හරි දැන ඉන්නේ? කවුරුත් හරි කියන්න බෑ ස්වාමීනි. දැන් මෙන්න මෙතන මේ හරි අපුල් කතාවක් තියෙනවා. දැන් මේ එක්කෙනෙක් හිතනවා දැන් අපි දැන් කෑම මැවෙනවා. තව කෙනෙක් කියනවා දැන් මේ කෑම එන්නේ මෙහෙම මේ කියන්නේ කුඹුරු කොටලා මෙන්න මෙහෙම ගොයම් හදලා ඊට පස්සේ මේ වී ආල් කරලා මෙහෙම උයලා උඹ එනවා කියලා හිතාගන්න. දැන් පළවෙනි එක්කෙනා හිතනවා මේක දැන් කෑම මැවිලා තියෙනවා මට කෑම මැවිලා තියෙනවා ඒක ඉර්ධියෙන් මැවිලා තියෙනවා මම කෑම ටික කනවා. අර හිතනවා මෙන්න මෙහෙම වැඩ පිළිලක් ඔස්සේ තමයි මේක දැන් කෑම ටික මගේ මේසට ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. දැන් අතර මම කියනවනම් පළවෙනි එක්කෙනාට වඩා දෙවෙනි එක්කෙනා හොයලා. මොකද දැන් පළවෙනි එක්කෙනා කෑම මැවුණා කියලා විතරයි එයා හිතාගෙන ඉන්නේ. හරි. ඊට පස්සේ දැන් කෑම මේ කෑම ටික එයාට කන්න තියෙන කෑම ටික ආවේ මේ ආකාරයෙන් කියන එක අර ලොකු කතාවක් හැදුණානේ. මේක මේ විදිහටයි වුණේ කියලා ලොකු කතාවක් හැදුණානේ. ඒක කොහෙන්ද ආවේ? ඒ කතාව එයා ඒක ඒකේ සම්බන්ධ වෙලා හිටපු ඉඳ ස්වාමීන් වහන්සේ එයා කුඹුර කොටලා එයාගේ හිතේ තිබ්බ එකක් ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ කතාවේ තියෙන මැවීම දැක්කේ නෑ නේද හො? අර දෙවෙනි පුද්ගලයා දැන් මේ කෑම පිඟාන මේසෙට එන්නේ මෙහෙමයි කියන ඒ මැවීම දැක්කේ නෑ නේද? ඒකට හැදිච්ච කතාවේ මැවීම දැක්කේ නේද එයා? ඒක කොහෙන්ද ආවේ කියලා එයා හුවේ නෑ නේද? ඔව් එවෙනේ. එතකොට එයාට දැන් මේ ආපු කතාව ඇත්ත කරගෙන තමයි එයා ඊට පස්සේ මොකද? දැන් එයාට දැන් මේ මවලා දුන්න කතාව ඇත්ත කරගෙන තමයි ਉਹ ඊළඟ කටයුතු ටික සිද්ධ කරන්නේ. හැබැයි ਉਹ මේ කතාවේ මැවීම දන්නේ නැහැ. හරි. දැන් පළවෙනි එක්කෙනා කැම්ප් ගාන වැවුණා කියලා හිතාගන්න. දෙවෙනි එක්කෙනා මැවුනේ කැම්ප් ගානක් නෙමෙයි මොකද්ද මැවුනේ කොට? කතාවක් නෙමෙයි. පැහැදිලි. මේ කැම්ප් ගාන මේසට ආවේ මේ ආකාරයි කියලා උඩ කතාවක් නැත්නම්. දැන් මම මේ ඔබටත් දැන්ට කතාවක් මවලා තමයි කියන්නේ. හරිද? දැන් කතාවක් නම. ඔව් එතකොට ඒ කතාවට මොකද උනේ? දෙවෙනි පුද්ගලයා. කතාව පදිංචි වුණා.
ඒ කතාවට අහු වුණා නේද? ඔව් ඒ මැවීම ඒ මැවීමේ තියෙන ආශ්චර්යය ඔහු දැක්කේ නැහැ. ඔහුට මේ මවල දෙන ඒ මවල දෙන ওই මායාවට අහු වුණා. අහු වෙලා ඔහු නිගමනයකට ආව මේක වෙන්නේ මෙහෙමයි කියලා. පැහැදිලිද? මම මේ කියන කතාව එකපාර ඔබට පැහැදිලි වෙයිද දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න පළවෙනි එක්කෙනාට වඩා දෙවෙනි එක්කෙනා ඉන්නේ අමාරුයි. එහෙම. මොකද ඔහු මෙතන තියෙන සැබෑම වීම ඔහු දැක්කේ නැහැ. ඔය ඇත්තටම මැවීමේ අපි කියන්නේ ගොදුරක් බවට පත් වෙනවා. ඔහුට මොකද මේ කතාවක් දැන් මේ මවල දුන්නානේ. ඒ මවල දුන්න කතාව ගොදුරක් බවට පත් වෙනවා. ඉතින් දැන් මෙන්න මේක මම ගිය සතියේ පැහැදිලි කරා. මෙහෙම දෘෂ්ටි ටිකක් තියෙනවා. දෘෂ්ටි ටික අර අපි කියන්නේ ඔබට මේ කියන්නේ මම වැරදි මාර්ග ටික පෙන්නන්නේ. හරි මාර්ගය පෙන්වන්නට වඩා වැරදි මාර්ග ටික පෙන්වන්න එකට හොඳ. ඒ මොකද හරි මාර්ගය කියලා එකක් පෙන්වන්න බෑ ඔබට. මොකද මම අර කලින් කිව්ව විදිහට මේක මාර්ගයක් නොවන නිසා. දැන් ওই වගේ අර මේ තියෙන වාද තුනක් ගැන කතා වෙනවා. ඒ වාද තුන තමයි ඔය එකක් තමයි ඊශ්වරවාද. ඊශ්වරවාද කියන්නේ මේ කවුරු හරි දෙවියෙක් විසින් මේක මැව්වොත් කියලා ඔහු කෙනෙක් නිගමනයකට එනවා. කවුරු හරි දැන් මේ ඔක්කොම ලෝකේ මේ හැමදේම මේ ඔක්කොම දෙවියෙක් විසින් මැව්වා කියලා ඔහු කෙනෙක් නිගමනයකට එනවා. මේ මැවීමක් තමයි මේ ඔක්කොම. නැත්නම් මේක නිකන් බේ වෙන්න පුළුවන් එකක් නෙමෙයි මේක මැවීමක්. තව කෙනෙක් ඕක ගන්න ඕක පුද්ගලවාදයකට දාලා කර්මඵලවාදයකට. ඒ කියන්නේ මම මේ කරපු හොඳ එකක් නිසා දැන් මට හොඳ කෑම පිටානක් හම්බුණා. මම කරපු හොඳ විපාකයක් නිසා මට දැන් මේ හොඳ කර්මයක් නිසා හොඳ විපාකයක් හම්බුණා කියලා ඕක අර මේ කාලය ඇතුළේ තියෙන කාලය ඇතුළේ යන කර්මඵලවාදයකින් ඕකට හේතුඵල සම්බන්ධතාවයක් එක්කින් කරනවා. තව කෙනෙක් ඕක ගන්න පුළුවන්. දැන් ඔය කියන විදිහට තව කෙනෙක් ඕකට ගන්න පුළුවන්. ඕකට සම්භාවිතාව. එහෙම නැත්නම් ඕකට අර විද්‍යාත්මක පදනම් ටිකක් අරගෙන ඕකට නිව්ටන්ගේ නියම ටිකක් දාලා ඕකේ තියෙන භෞතික විද්‍යාව ෆිසික්ස් ටිකක් දාලා ඕකේ තියෙන බලය ශක්තිය ඔහොම කරලා කතාවක් හදාගන්න පුළුවන්. දැන් මේ තුන් දෙනාම ඉන්නේ එකම තැන. මේ දෘෂ්ටි තුනේම තියෙන එකම තැන. දෘෂ්ටි තුනේදීම දැන් අර හදලා දුන්න කතාවට අහු වුණා මිස කතාව එතකොට ආවේ කොහෙන්ද කියලා අහුන්නේ. දැන් ඔය අර ලස්සන කතාවක් තියෙන පරණ කියන එයා අහනවා මෙන්න මෙහෙම. එයා අහනවා යාගේ ගුරු හාමුදුරන්ගෙන් මෙන්න මෙහෙම අහනවා. දැන් මේ කඳු වැටි කොහෙන්ද ආවේ? මේ දී ඇටි කොහෙන්ද ආවේ? මේ ඉර කොහෙන්ද පායන්නේ? අද කොහෙන්ද පායන්නේ කියලා ඇහුවා. අර ගුරුවරයා උත්තරයක් දෙනවා මෙයාට මෙන්න මෙහෙම. ඔය ප්‍රශ්නේ කොහෙන්ද ආවේ? පැහැදිලිද? එහෙමයි ස්වාමීනි. එතකොට දැන් අපි දැන් ඕකට මේ අපිට දැන් හදාගන්න පුළුවන් කතාවක්. හැබැයි මේ හදාගන්න අපි එතකොට ඒ කතාවේ තියෙන මැවීමට අපි අහු වෙලා තමයි ඉතුරු නිගමන ටිකට යන්නේ. දැන් අපි එතකොට ඔක දැන් වැටුනේ හෙඩ් ටේල්ස් කියලා ඔබ මගෙන් අහුවා. අපි ඒක වෙන්නේ කොහොමද කියලා මේ ඔබ මගෙන් අහුවේ කාසියක් උඩ දැන් අපි මේකට හදාගන්නවා කතාව. මේ කතා කරන හදාගන්න යම් සංකල්පයක් නේද? මම අර මුලින් කියපු තර්කණය කියන තැනට තමයි මෙතන මේක එන්නේ. ඒකම සංකල්පයක් නේද? මොකක් හරි ඒ ගන්න මූලික නිගමනයේ සංකල්පයක් නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් එතකොට ඒක මූලික නිගමනයේ සංකල්පයක් වෙනකොට ඒකට උත්තරයක් හොයාගෙන අපි තර්ක කරලා හොයාගෙන යන සම්පූර්ණ වැඩපිළිවෙලම ඊළඟට මොකක්ද? ඒකත් බොරුවක් වගේ දෙයක් වෙනවා. මේ සංකල්ප මත ගොඩ නැගෙන තවත් සංකල්ප ගොන්නක් විතරක්.
අපි ඊට පස්සේ මේකට හරි එහෙනම් කාසිය මැව්වේ කවුද කියලා අපිට ඕක ඊට පස්සේ දෙවියන් වහන්සේ කියලා සංකල්පයක් ගන්න. එක පැත්තකින්. එහෙම නැත්නම් තව කෙනෙක් ඕක තව පැත්තකින් වෙන වෙනත් ඒවා සංකල්ප ටිකක් එකතු කරන්න. ඔහොම සංකල්ප ටික එකතු කරාට පස්සේ ඔහොම ගිහිලා මහා වික්ෂිප්තභාවයක් කරගෙන වෙන මොකක්ද එකතු වෙන්නේ. අර මම කියන්නේ යම් විශේෂක කෙලවරට යනගෙන තමයි මේ විශේෂය තියෙන බොරුව අල්ලගන්නේ. මොකද දැන් මේ විශේෂක කෙලවරට යනවා කියන්නේ මේ සංකල්ප උඩ ආයි සංකල්පයක් ගොඩනගාගෙන ඔහොම කෙලවරට යනවා. කෙලවරක් බලන ඕකේ අන්තිමට කෙලවරක් හොයාගන්න බැහැ. ඉතින් කෙලවරක් හොයාගන්න බැරි මෙච්චර දවස් මේ වෙච්ච මහන්සිය මේ බොරු වැඩ කරන්නේ දැඟලුවේ කියන එක තේරෙන්නේ නැහැ. ඔය අවබෝධයෙන් හිටියොත් සීබුද්ධියෙන් හිටියොත් නැත්තම් වෙන්නේ ඔව් අර සංකල්පයක් වික්ෂිප්ත භාවයක්. ඔකට දෙන උත්තරේ වැරදි. ඔය ප්‍රශ්න වැරදි නිසා. ඔහොම ප්‍රශ්නෙට. දැන් ඔබ ඉලාදී තියම් හැවීමක් දුන්නට මට. නේද? යම් හැවීමක් ඔබ හැදුවා. ඉතින් ඒ හැවීම අත්ත කරගෙන අපිට ඕන පැය ගණන් කතා කරන්න. ඔය කියන්නේ ස්වාමීන් වහන්සේ සත්කාය දිට්ඨියක් අස්සේ නම් අහන ඕනම ප්‍රශ්නයකට නිකම් පදනමක් නෑ වගේ කතාවක්. සක්කාය දිට්ඨිය කියන වචන පැත්තකට දාන්න. දැන් ඔබ මේ වෙලාවේදී කතාවක් නැවුවා කියලා තේරෙන්නේ නැද්ද? ආසියක් ගැන කියලා. හරි. එතකොට ඒක තියෙන්නේ ඔබේ ඒක උදු ඔබේ චිත්ත රූපයක් විතරක් නේද? එහෙමයි සර්. ඒ කියන්නේ ඒලාගින්ම සිත විසින් කරන ලද නැවීමක් විතරයිනේ ඔය කාසිය කතාව. එතකොට ඒ කියන්නේ අත්‍තරම ඔබ මේ වෙලාවේදී ඔබේ පරිකල්පනය තුළ තියෙන සිහිනයක් විතරයිනේ ඔක. එහෙමයි සර්. එතකොට දැන් මේ සිහිනේ ඇත්ත කරගෙන ඔබ දැකපු හීනේ ඇත්ත කරගෙන ඒ හීනේ ඇත්ත කරගෙන ඊට පස්සේ ඒකට විසඳුම් විදියට ඒකට කියන්නේ නිගමනයක් විදියට අපි කියන සියලුම කතා ඊට පස්සේ ඒකට ගොඩනගන සියලුම කතා තවත් හීන ගොඩක් තවත් දුෂ්ටි ගොඩක් විතර. ඒක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ආය ආපස්සට යන ප්‍රශ්න. පැහැදිලි ස්වාමීන් වහන්සේ. අවසන් සමාන්සේ එහෙනවත් දන්නේ ඔව් එහෙනම් කියන්නේ සමාන්සේ මේ පොඩක් මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් සමාන්සේ මාර්ගයක් ගැන කතා කරන්නේ. දැන් මේ non duality කියන එක දැන් බුද්ධාගමේ අරින්ද අනිත් ඒ වගේ කතා කරනවානේ යෝගීවල ඊට අමතරව සූෆී හැම එකකම වගේ තියෙන හැබැයි බුද්ධාගමේ විතරයිනේ මේ මාර්ගයක් ගැන කියලා තියෙන්නේ. දැන් සම්මුතිය හැටියට ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ සතරපත්තාන වඩන එකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් මට තේරෙනවා ඒක ෆ්‍රේම් එකක් තමයි. හැබැයි ඒ මාර්ගය ගැන සම්මානසේ මොකද්ද කියන්නේ ඒක ප්‍රශ්නේ. මාර්ගය කියන එක මේ බුද්ධාගම විතරක් තියෙන එකක් නෙමෙයි. ඕන හොයලා බලන්න ඒක. මම කියනකට වඩා ඔබ හොයලා දැනගන්න එක තමයි හොඳ වැඩේ. ආරෂ්ඨාංගික මාර්ගය කියන එක මේ බුද්ධාගම කියන්නේ බුද්ධාගමට විතරක් තියෙන එකක් නෙමෙයි. ඔබ වෙනත් දර්ශනවාදයකට තිබ්බ එකක්. ඒක මම ඔබට කලින් කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මේ කතාව වචන වලින් භාෂාවකින් කියන්න බෑනේ. දැන් අපි හිතමු කෙනෙක් ආරෂ්ඨාංගික මාර්ගේ හරි මේ මාර්ගය කියන එක හරි දැන් ඔය අපි කතා කරන චතුරාර්ය සත්‍ය කියන එක පවා මේ හතරකට කඩලා විස්තර කරගන්න ගැනීම පවා වෙනත් දර්ශනවාදවල මේ කොහොමද කියන්නේ ඔය බුද්ධ කාලයට කලින් ඉඳන්ම තිබ්බේ. එහෙම හතරකට කඩලා යමක් විග්‍රහ කරගන්න එක. එහෙම නැත්නම් ওই විදිහට අටකට කඩලා ඔය කරගන්න විග්‍රහය ඒව තිබ්බේ ඒව කොහොමද? ඒක මම ඔබට කියනකට වඩා ඔබ හොයාගන්න එක හොඳයි. හැබැයි ඉතින් මම කියන මේ කතාව ඊට වඩා ලේසියෙන් පැහැදිලි කරගන්න මම ඒක වෙන පැත්තකට ගෙනියන්න කතාව. දැන් ඔබ දැන්
වෙන්නේ වෙන කතාව තමයි හොඳට පැහැදිලි කරගන්න. දැන් මේකට භාෂාවේ වචන නැහැ. හැබැයි දැන් හිතන්න දැන් අපි දැන් මේ කාලේ නම් ඔබ හිතන්න ඔබ සයන්ටිස්ට් කෙනෙක්. එහෙම නැත්නම් ඔබ PhD එකක් කරපු සයන්ස් වලින් PhD එකක් කරපු එක්කෙනෙක්. එතකොට ඔබ දරන් ඉන්නවා ටිකක් සංකල්ප ටික. ඔබ ඒ ටික අරන් එනවා. ඔබ මාත් එක්ක කතා කරන්නේ ඒ ටික අරන් එනවා. ඔබ භෞතික විද්‍යාවේ තියෙන න්‍යාය ටිකක් අරගෙන එනවා ඔබ මාත් එක්ක කතා කරන්නේ. එතකොට ඒක කතා කරන්න පස්සේ දැන් අපි දෙන්න පරිහරණය කරන භාෂාවේ වචන ටික අයිති වෙන්නේ දැන් මොනකටද? අර භෞතික විද්‍යාවේ තියෙන නියම ටිකටයි ඒ කතා ටිකටයි තමයි දැන් අපි දෙන්න කතා කරන සංවාදය යන්නේ. දැන් ඔක හිතන්න ওই ටික රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ ওই ටික දැන් මොබයිල් මාගේ අතර ඇති වෙන සංවාදය පොතක ලියවෙනවා. පොතක ලියවෙලා අවුරුදු 500ක් විතර ගියාට පස්සේ දැන් මේ සංවාදයේ ලියවිලා තියෙන මොන භාෂාවෙන්ද? මොන සංකල්ප ටික හරහා? අර භෞතික විද්‍යාව සංකල්ප ටික හරහා. දැන් හිතන්න දැන් බුදු එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් ඊට පස්සේ මේක ගන්නවා. දැන් මේක ඊළඟට කියවන කෙනා ගන්නවා. එහෙනම් එයා ඉස්සල්ලාම එයා ඉගෙන ගන්න හදන්නේ මොකනද? එයා ධර්මයේ කියලා ඉගෙන ගන්න හදන්නේ මොනවද? ඇත්තටම එයා ධර්මයේ කියලා ඉස්සලා ඉගෙන ගන්න හදන්නේ අර භෞතික විද්‍යා සංකල්ප ටික. මොකද මේ සංවාදයේ සිද්ධ වෙලා තියෙන්නේ එතනින්. මේ සංවාදයේ සිද්ධ වෙලා තියෙන්නේ එතනින් ඉඳන් ඉතින් අර භෞතික විද්‍යාව කියන සංකල්ප ටික එයා ඉගෙන ගන්නවා. හිතන්න දැන් ගොවියෙක් එක්ක කතා කරනවා. එතකොට ඕ කුඹුරු කොටන එක ගැන ඒ ඔක්කොම ඒ විස්තර ටික කියනවා. ඉතින් එතකොට ඒක හරහා කියනවා මේ කුඹුර සම්බන්ධ කරලා ඒ කතා ටික කියනවා. එයා ඒ දන්න ටිකනේ. එතකොට එයා ඒ දන්න වචන ටික හරහා අර වචන වලින් ඔබේ කියන පණිවිඩය දෙනවා. හැබැයි දැන් ඕක රෙකෝඩ් වෙනවා. ඕක රෙකෝඩ් වුණාන් පස්සේ කාලයක් ගියාට පස්සේ දැන් ඕක රෙකෝඩ් වෙලා තියෙන අර කුඹුරු කෙටීම සම්බන්ධ ඒ අදහස් ටිකක් තියෙනවා. එතකොට කියනවා ධර්මයේ කියන්නේ මෙන්න මේක කියලා අරයා ඒ ඊළඟට මේක අහනගෙන ඒ ටික ඉගෙන ගන්නවා. දැන් මෙහෙම එකක් තමයි මෙතන
ස්වාමීන් වහන්සේ මේ හෙඩ්සෙට් එක දානවා නම් වැඩි හොඳයි. ටිකක් ඇහෙනවා එකෝ සියලු එකක් දෙනාටම. අපිට ඇහෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවා හොඳට. හරි. විදුලිය විසන්දු වුණා මේ අන්තර් මේ ඉන්ටර්නෙට් එක කැඩුනා ඒ නිසා. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා එකෝ එකකුත් තිබ්බ දැන් නැහැ. හෙඩ්සෙට් එක දාන එක හොඳයි. ඔව්. එතකොට දැන් මම කියා හිටියේ දැන් අපි දැන් මෙතන මේ පණිවිඩය කියන එක ඒ තියෙන ඒ භාෂාවේ ඒ කියන්නේ දැන් ඔබ දන්න සංකල්පයෙන් තමයි ඒක පණිවිඩය ඔබට දෙන්න උත්සාහ කරන්නේ. හරි. එතකොට දැන් කෙනෙක් යම් සංකල්ප ටිකක් ඉගෙනගෙන ඉන්නවා. අපි මොකක් හරි අපි හිතමු පටිච්චසම්පාදය හරි චතුරාර්ය සත්‍ය හරි එහෙම නැත්නම් අපි භෞතික විද්‍යාව හරි එහෙම නැත්නම් කුඹුරු කොටන එක හරි ඔහු දන්න ටිකත් එක්ක තමයි අර සංවාදයේ ගොඩ නගන්නේ. එතකොට ඔහු දන්න ටිකත් එක්ක මේ සංවාදයේ ගොඩ නගනකොට ඒ සංවාදයේ දී අර කියන කතා ටික අර කියන කාරණා ටික අර සංවාදයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක හුදු මේ කියන්නේ පණිවිඩයක් දෙන්න පාවිච්චි කරපු එක platform එකක් විතරයි. එතකොට ඉතින් ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ එහෙම platform එකක් විතරයි. හැබැයි ඉතින් ඒක හරහා ඔබට මේ කතාව තෝරගන්න බෑ කියලා මම කියන්නේ නැහැ. එතකොට ඔබ ආයි අලුතෙන් ආරෂ්ඨාංගික මාර්ගය කියලා සංකල්ප ටික ඔබ දාගන්න වෙනවා ඉස්සෙල්ලා. ඒක දාගෙන ඊට පස්සේ ඒක ආයි අන්ලර්න් කරනවා. දෙපැත්තටම යන්න වෙනවා. කියන්නේ ටිකක් අර පැත්තට ගිහිල්ලා අර මං කිව්වේ ඉස්සෙල්ලාම උතුරු පැත්තට යන එක වැරදි කිව්වන් පස්සේ ඔබ දකුණට යනවා. දකුණට ගිහිල්ලා ටිකක් දුර ගිහිල්ලා තමයි ආයෙ එන්න වෙන්නේ. ඉතින් ඇත්තටම මේ අර දැන් මම ඔබට මෙන්න මේ කතාව බොහොම පැහැදිලිව කියන්නම්කෝ. ඒ කියන්නේ ඔබ දැනට ලෝකය කියලා බැඳිච්ච ටිකක් තියෙනවා. ලෝකය කියලා ඔබට බැඳිච්ච ඔබට ඒ කියන්නේ ඔබට දැන් මේ දැනෙන ටිකක් තියෙනවානේ. ඔබට දුක තියෙනවා, ප්‍රසාවේ ප්‍රශ්න තියෙනවා, ස්ට්‍රෙස් එක තියෙනවා, පෞල් ප්‍රශ්න තියෙනවා, ළමයින්ගේ ප්‍රශ්න තියෙනවා, කේන්ති යනවා, තරහ යනවා. ඔය ටික ඔය තියෙන අතරේ ඔබ මේ ටික ඔක්කොම දැන් ඔබේ සැපෑ දුක තියෙන ඕන ඔය ටික ඉන්නේ ඇත්තම කතාව කියතොත් ඔබ මේ ටික ඔක්කොම තියෙන අතරේ ඔබ අලුත් විෂයක් ඉගෙන ගන්න. අලුත් විෂයක් ඔබ ඉගෙන ගන්නවා පංචස්කන්ධයේ චිත්ත විති ආරෂ්ඨාංගික මාර්ගය මෙන්න මෙහෙම කියලා අලුත් සංකල්ප ටිකක් ඉගෙන ගන්න. දැන් මේ ප්‍රශ්න ටිකට අමතරව ඔබ තව මේ ප්‍රශ්න ගණනාවක් මෙහෙම ඔලුවට දාගන්න මේ ටික ඉගෙන ගන්න. හරිද? එතකොට දැන් මේ ටික ඉගෙනගත්තු මේ කෙනෙකුට බෙහෙත් දෙකක් දෙන්න වෙනවා. අර දැන් අලුතෙන් ඉගෙනගත්තු ටිකින් වෙච්ච අසනීපේ අර ඇත්තටම තිබ්බ ප්‍රශ්නෙට මේ බෙහෙත් දෙන්න වෙන්නේ ඊට පස්සේ. ඇත්තටම දැන් ඔබට දුක කියලා ගොඩ නැගිලා තිබ්බ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නේ මේ හුඟක් පස්සේ. ඇයි දැන් අර කතා අර ටිකේ දැන් ඔබ හිර වෙලා. ඒ කියන්නේ දැන් ඔබ දැන් මේ කතාව ඇතුලේ හිර වෙලා. ඊළඟට දැන් මම ඔබ අහපු ප්‍රශ්නෙට මම දැන් මෙහෙම උත්තරයක් දෙන්න. එතකොට මට ඔබෙන් අහන්න වෙනවා දැන් මොන බුද්ධ ආගමද? දැන් ඔබ දැන් බුද්ධ ආගම කිව්ව ගමන් බුද්ධ ආගමෙන් කියලා තියෙන්නේ මෙන්න මේ ආකාරයි කියලා එක එක්කෙනාට එක එක නිගමන තියෙනවා. දැන් බුදුහාඳුර කිව්වේ මේකයි කියලා එක එක්කෙනාට එක එක ආකාරයේ නිගමන තියෙනවා. ඔබ ඇහුවොත් 10 දෙනෙක්ගෙන් ඇහුවොත් දැන් චතුරාර්ය සත්‍ය කියන එක මම අහනවා 10 දෙනෙක්ගෙන්. 10 දෙනෙක්ගෙන් ඇහුවාම 10 දෙනා කියන්නේ කතා 10ක්. ඉතින් සත්‍ය 10ක් තියෙන්න බෑනේ. හැබැයි ඇහුවොත් මම 100කකින් මේ 100 දෙනා කියන්නේ 100 කතාවක්. ඒකට සත්‍ය 100ක් තියෙන්න බෑ. සත්‍ය නම් එකයිනේ තියෙන්න පුළුවන්. 100ක් තියෙන්න බෑ. දැන් මේ එතකොට මේ 100න් හැමෝම හිතන්නේ මගේ එක හරි ඉතුරු 99 දෙනාගේ වැරදි. කියලා තමයි හිතන්නේ.
හරිද? එතකොට දැන් මෙතනදී දැන් එක පුද්ගලයෙක් ළඟ පවා ඔහු දැන් කාලකදී චතුරාර්ය සත්‍ය කියලා දුක්ඛ සත්‍ය මාර්ග සත්‍ය කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි කාලකදී ආය දුක්ඛ සත්‍ය මාර්ග සත්‍ය කියලා හිතාගෙන ඉන්න තව කාලෙක. එහෙම නැත්නම් කාලකදී ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි තව කාලකදී ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හිතාගෙන ඉන්න. එතකොට මේ එක එක්කිනා එක එක කාලවලට මේක හිතාගෙන ඉන්න විදිහ ආකාර වෙනස් වෙනවා. එතකොට ආයෙත් මේ වගේ එක එක මත ටිකක් එක එක දෘෂ්ටි ටිකක් හිර වෙන එක විතරයි වෙන්නේ. දැන් අන්තිමේදී මට කියන්න තියෙන ඔය ඔක්කොම සියල්ල දෘෂ්ටි විතරයි. මත විතරයි. එක එක ආකාරයේ ප්‍රේම ටිකක් විතරයි. ඒක කියන්න අරක පාවිච්චි කරනවා. හැබැයි ඉතින් අරක පාවිච්චි කළත් ඔබට ඕන නම් මේක වෙන්න බෑ. ඉතින් ඕක පුළුවන්. ඉතින් ඔකේ තියෙනවා අපි සම්මා වාචා කියන එකට මම ඔබට අලුත් සංකල්පයක් දෙන්න පුළුවන්. සම්මා වාචා කියන ඔබ සාකච්ඡා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. එහෙම දෙන්න පුළුවන් ඔබට. හැබැයි මේ දෙන එකේ තායි ඔබ හිර වෙනවා. ඊට වඩා හොඳයි මං හිතන්නේ මම මේ ආකාරයෙන් ඔබට මේ වෙන පැත්තක් පෙන්නලා දෙන්නේ. එනවා සමාජයේ මගේ දෙවනි ප්‍රශ්නේ ඊට වඩා පොඩ්ඩක් සිම්පල් මං හිතන්නේ. ඒක තමයි දැන් සමාජයේ දැන් අපි මට සමාජ කියන ගොඩක් දේවල් තේරෙනවා. හැබැයි දැන් අවබෝධයක් වෙනවා කියලා සමාජ කිව්වනේ. දැන් ඒක සාමාන්‍යයෙන් අවබෝධයක් වෙනවා කියන එක එකපාරට වෙන දෙයක්ද නැත්නම් ඒක කාලයක් තුලදී වෙන දෙයක්ද? නෑ. ඒකත් ෆ්‍රේම් එකක් වෙන්න පුළුවන්. එතන දැන් මෙන්න මෙහෙම ගන්නකො. හරි. ෆ්‍රේම් එකක් දැන් මේ ෆ්‍රේම් එකක් කියලා ආයේ ෆ්‍රේම් එකක් දාගන්න එපා. හරිද? ඔව් දැන් මම සාමාන්‍යයෙන් කියුවේ ඊට පස්සේ දැන් මම මේ ඊට පස්සේ දැන් මිනිස්සෙක් එතනින් එහාට වැඩේ පටන් ගන්න යනවා මේකප් ෆ්‍රේම් එකක් අරකප් ෆ්‍රේම් එකක් මේකප් ෆ්‍රේම් එකක් කියලා දැම්මම එයා ඉන්න ෆ්‍රේම් එක එයාට පේන්නේ. අයි හැම එකටම ෆ්‍රේම් එකක් දදා යන්න හදනවනේ. ඒ කියන කතාව නෙමෙයි මම මේ කියන්නේ. ඊට වඩා එතනින් එහාට මේ ෆ්‍රේම් එක කියලා මම ඔබට පණිවිඩයක් දෙන්න පාවිච්චි කරපු තැනක් විතරයි මම ෆ්‍රේම් එකක් කියන්නේ. දැන් ඔතනදී අපි ගමු අවබෝධය කියන්නේ. හරිද? දැන් ඔය කෙනෙක් අර අවබෝධය කියන එක කියන්නේ ඒක ඔබ මගෙන් ඇහුවේ එක පාටම අවබෝධ වෙනවා. නැත්නම් මේක ක්‍රමානුකූලව අවබෝධ වෙනවා. ඔක එක පැත්තකින් මට කියන්න පුළුවන් නෑ. මේක එකපාර අවබෝධ වෙන්නේ නෑ. මේක ක්‍රමානුකූලව අවබෝධය කියන එක ක්‍රමානුකූලව යන එකක් කියලා. හැබැයි තව පැත්තකින් මම ඔබට කියනවා දැන් ඔබ අවබෝධය කියන එකට බැඳිලා නෙන්නේ. අවබෝධයක් ඔබ සොයනවනේ. ඒ මොන අවබෝධයද? ඔබ සොයන අවබෝධය කොහෙද පවතින්නේ? මට තේරෙනවා නෑ මම සමවංශ කියපු සමවංශයේ දේශනාවකම කියපු එක තමයි මොකද සමවංශ කියන්නේ සමහරක් කටියට නානායිට අවබෝධය වෙනවා එහෙම කියලා කියන්නේ එක අවස්ථාවලදී ඒකයි මම අහුවේ මොකද මම එහෙම අවබෝධයක් කියලා එකක් ගැන නෙමෙයි හිතන්නේ මම සමවංශේ කියන එක මොකද මට තියෙන ප්‍රශ්නයක් නේ. ඔව් ඕකම හරියට තෝරගන්න. දැන් මම දකුණට යන අයට කියනවා දකුණ වැරදි කියලා. දකුණ වැරදි කිව්වම ඔබ උතුරට යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම දැන් කියනවා උතුර වැරදි කියලා. ඔකට මම ඒකයි ආකාර දෙකකින් උත්තර දුන්නේ. අවබෝධය කියන එක දැන් ඔබ ප්‍රශ්නේ අහන විදිහට ඔබට අවබෝධ වෙන්න තියෙන ක්‍රමානුකූලව තමයි. හැබැයි මම ඔබට කියනවා නැවත ප්‍රශ්න කරන්න කියලා මොකද්ද මේ අවබෝධය කියලා කියන එක. දැන් ඔබ අවබෝධය කියන එක හොයාගෙන යනවනේ. දැන් හොයාගෙන යන්න හදන මේ අවබෝධය මොකද්ද කියලා හරියට තෝරගන්න. එතකොට මේ අවබෝධය කියන එක කොහේ නිර්මාණයක්ද කියලා හොයාගන්න. එතකොට ඔබ අවබෝධයට තියෙන බැඳීම කැඩුනා නම් අවබෝධය හොයාගෙන යන ගමන නවතී. අවබෝධය මොකද්ද කියලා තෝරගත්තා. අවබෝධය කියලා දැන් මේ ගොඩනැගිලා තියෙන මේ රූපය එහෙම නැත්නම් ගොඩනැගිලා තියෙන ඉමේජ් එක මොකද්ද කියලා ඔබ තෝරගත්තා නම් පැහැදිලි කරගත්තා.
අවබෝධයේ සොයමින් සිටින පීඩාවක් නැති වෙයි. අවබෝධය සඳහා යන ගමනක් නැති නවතී. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ ඔව්. ඇහෙනවද? ඔව් එහෙනම්. දැන් මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ කියන්නේ Taman ඉස්සෙල්ලා හඳුන ගැනීමක් කරන එක තමයි මෙතන වෙන්න ඕනේ කියලා. එතකොට දැන් සමහර වෙලාවට දැන් මට මේ හම්දුර කියනවා වගේ සතුටක් දුකක් තරහ ඒ විදිහට එන වෙලාවට ඒක මේ දැන් සමහරට මම හිතනවා බාහිර දෙයකින් එන එකක් නෙමේක කියලා ඒ විදිහට හිතලා ඊට පස්සේ මේක අධ්‍යාත්මික එන එකක්. ඒක දැන් එතනින් තවදුරටත් මේක ස්පර්ශයක් ඒක නිසා මේක ඒ විදිහට ඇති වෙලා නැති වෙන එකක්. එහෙම කියලා මේ විදිහට හිතනකොට එතනත් ඒක දෘෂ්ටියක් වගේ එකක්ද නැත්නම් මම ඒක රාමුවකට දාගෙන කරන්න හදන දෙයක්ද කියන එක මට ඒක පොඩ්ඩක් නෑ දැන් ඔබ දැන් එතනදී මම පැහැදිලි කරන්න දැන් ඔබ දැන් බණ අහන විදියට ඔබට මේක පේන්න පටන් ගන්නවද නැද්ද? ඒකේ ස්වාමීන් දැන් ඔබ එක දේශනයක් ඇහුවට පස්සේ එහෙනම් මේක නෙමෙයි දැන් මේකයි කියලා ආයි තව එකක් විදිහකට පේන්න පටන් ගන්නවද නැද්ද? ඔව් එහෙම එකක් තියෙනවා ස්වාමීන්. එහෙම එකක් ඊට පස්සේ ඒක කරන්නත් හදනවද නැද්ද? ඔව් කරන්න හදනවා. දකින්නත් හදනවද නැද්ද? ඉතින් ඒක ගැටලුවක් දැක්කේ නැද්ද? ඒකත් එහෙම තමයි ස්වාමීන් වහන්සේ. ඉතින්ලා අන්න ඒ කතාව ඔබ පැහැදිලි කරගන්න. ඒ කියන්නේ දැන් ඔබ මේ දැන් දේශනයක් අහන විදියට දැන් එතනදී මම නිකන් මේ බ්‍රේන් වොෂ් කියන වචනේ පාවිච්චි කරන්න ඒක කොහොම පැහැදිලි නිසා. ඔය තියෙන්නේ අර කාගෙත් එක්ක හරි කතා කරලා හරි දේශනයක් හරි ආහාර වෙනකොට ඔබ ඒකට බ්‍රේන් වොෂ් වෙනවා. බ්‍රේන් වොෂ් වෙලා ඔබ දැන් ආයි දකිනවා මේ විදියට. හරි. ඊළඟ වෙලාවේදී ආයි මේ විදියට දකිනවා. ඊළඟ වෙලාවේදී ආයි මේක මේ විදියට දකිනවා. ඉතින් එතකොට ඔබ මේ දකින්න එකේ වැරද්දක් තියෙනවා. එතනදී ඔබ කිසිම වෙලාවක ආපහු හැරිලා දකින්නේ නෑනේ මම මේ බ්‍රේන් වොෂ් වෙනවා කියලා. පැහැදිලිද? අන්න ඒකත් ඉස්සෙල්ලා අල්ල ගන්න. දැන් මේ ඇති වෙනවා නැති වෙනවා කියලා කවුරු හරි ඇවිල්ලා කිව්ව ගමන් ඇති වෙනවා නැති වෙනවා කියලා දකින්න. ඒ වගේ දැන් අර මේ කියන එක විදිහට කියන විදිහට ඒක පේන්න පටන් ගන්නවා. දැන් මෙන්න මේ ස්වභාවය ඉස්සෙල්ලා අල්ල ගන්න. මේ ස්වභාවය අල්ලගන්නේ නැතුව අර කතාව තෝරගන්න වෙන්නේ නැහැ. දැන් අර ඇති වෙනව නැති වෙනවා කියලා හරි ඔය කියන මොකකින් හරි යම් ධර්මතාවයක් අල්ලගන්න පුළුවන් තමයි. කියන්නේ ඔබට කලින් හිටියේ රාමුව කැඩිලා යනවා තමයි. හැබැයි දැන් එතනදී වෙන්නේ දැන් උතුරට ගියගෙන උතුරු පැත්තට ගමන් කරපු එක්කෙනා ඔය උතුර වැරදි කියලා දකුණ පෙන්නනවා. දකුණ පෙන්නලා එයා දකුණට ගමන් කරනවා. හැබැයි දකුණට ගමන් කරනකොට එයා දැනගන්න ඕනේ දකුණත් වැරදි කියලා. පැහැදිලිද? එතකොට ඉතින් අරක ඉස්සල්ලා ඔබ අල්ලගන්න මෙහෙම දකින්න විදිහට ඇහෙන විදිහට මේක වෙනස්. ඒක තමයි අතරම තමන්ව දකින්නවා කියන එක. එබෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ ඒ කියන්නේ දැන් ඔබට අබාර යම් නිගමනයකට එළඹෙන්නේ යම් දෘෂ්ටියක හිටගෙන. යා මොකක් හරි කන්ක්ලූෂන් එකකට එනවනේ අපි නිගමනයකට. ඒ එන්නේ කියන්නේ යම් පදනමක් මත හිටගෙනනේ. අන්න ඒ පදනම තමයි ඔබ අඳුන ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ පදනමට තමයි ඒ පදනම ඇතුලේ තමයි මේ කතාව තියෙන්නේ. දැන් අනිත් එක ඔබ කියපු තව කතාවකට මම උත්තර දෙන්න. ඒක මම හිතන්නේ හුඟක් අයට වැදගත් වෙයි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ රාග ద్వේෂ මොහ වලද අර ප්‍රශ්නේ තියෙන්නේ රාග ద్వේෂ මොහ කියලා ගහලා තියෙන ලේබල් තුනේ. ලේබල්. පැහැදිලිද? මෙන්න මේ කතාව කියන්නේ මම ගිය සතියේත් මම හිතන්නේ මේක පැහැදිලි කරා. ඉස්සෙල්ලා මේ ලේබල් ටික අඳුන ගන්න. ඔබලා මේ ලේබල් ටික තියාගෙන ඒ ලේබල් වලින් මේ ලේබල් වලට ගහනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ. ඉස්සෙල්ලා මේ ලේබල් ටික අඳුන ගන්න. මේ ගහලා තියෙන ලේබල් ටිකේ තමයි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. රාග ద్వේෂ වල මොහ වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ රාග ద్వේෂ මොහ කියලා ගහගත්තු ලේබල් තුනේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඔබ ඊර්ෂ්‍යාව
වෛරය ඔය එකීමකී නම් වලින් පෙරේතකම හරි මොකක් හරි ඔය තියෙන නම් ටිකක් දාගෙන තියෙනවානේ. මේ නම් ටික ගහලා තියෙන මේ ලේබල් ටිකේ මෙහෙම ගහගෙන තියෙන ලේබල් ටිකේ මූලික වශයෙන් ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් ලේබල් ටික අඳුන ගන්න. ලේබල් එක්කම ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් කියන රාගයක් කියන එක අපි ඒක නරකයි කියලා අපි හිතේ හදාගෙන තියෙන එක ගැන නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ ලේබල් එකත් එක්ක ඒකට දීලා තියෙනවා මේ වැලියු එකක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔබ දැන් රාගය අයින් කරන්නේ. රාගය අයින් කරන්න යන එක හරියට එතකොට දැන් මම හිතන්නේ ඔබ සන්ග්ලාස් දෙකක් දාගෙන සුදු පාට බිත්තියක් දිහා බලන්න. ඒ සන්ග්ලාස් දෙකක් දාගෙන සුදු පාට බිත්තියක් දිහා බලාගෙන ඔබ දකිනවා මේ බිත්තිය කිලිටි වෙලා කියලා. ඉතින් එතකොට ඔබ බිත්තිය තීන්ත ගන්නවා, බිත්තිය හොදනවා, බිත්ති එක ඒවා කරනවා. කොච්චර කරත් අර දැන් සන්ග්ලාස් දෙකේ තියෙන ප්‍රශ්නේ විසඳන්න අයින් කරන්න බෑනේ. තේරුණාද? එතකොට දැන් ඔබ දැන් රාගයේ නරකයි කියන දෘෂ්ටිය දාගෙන කණ්ණාඩි දෙක දාගෙන ඔබ මේ සුදු පාට බිත්තියක් මේ පාට කරන්න හදනවා. පැහැදිලිද? එතකොට දැන් අරක දැන් දෘෂ්ටිය නිසානේ ඔබට දැන් මේක ප්‍රශ්නයක් විදියට පේන්නේ ඉස්සෙල්ලා දෘෂ්ටිය අඳුන ගන්න. අර ගහපු ලේබල් එකත් එක්ක එන්නේ. සමනහස ඔව් ඇහෙනවද? ඔව් ඇහෙනවා. දැන් සමනහසගේ මුලින්ම අර කොහොමාවේ කිව්වේ දැන් කොයි මාර්ගයක් අහනකොට ඒ පුද්ගලයාට කියන්නේ මේ කොයි පැත්ත ඇහුවත් වැරදි කියන එකනේ. කියන්නේ එයා කියන්නේ මෙහෙට යන්න ඇහුවත් දකුණට ඇහුවත් උත්තර ගන්න ඇහුවත් ඒ යන මාර්ගය වැරදි කියලා. ඒතර ඒ කියන්නේ ඒකේ තේරෙන්නේ අපිට මේ කියන්නේ ප්‍රශ්නයක් එනවා කියන්නේම ඒ පුද්ගලයා ඉන්නේ වැරදි තැනක කියන එක නේ උපමාවට අනුව. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඇත්තම කතාව කියනවා නම් මම ඔබට මේ වගේ පොදුවේ කරන සාකච්ඡාවට වඩා කෙනෙක් එක්ක කරන පෞද්ගලිකව කරන සාකච්ඡාව ඉෆෙක්ටිව්. එතකොට ඇත්තටම මේ ඔබ දැන් ගිහිල්ලා යන පැත්තම එතකොට තේනවනේ. එතකොට යන පැත්තට තමයි මම කතාව කියන්නේ. දැන් මම මේ කියන කමාර කතා කියනකොට දැන් මම උතුරු පැත්ත වැරදි කියනකොට දකුණට ගමන් කරමින් ඉන්න අය තව වේගෙ වැඩි කරලා ඒ පැත්තට යන්න පටන් ගන්නවා. අන්න හරි ආම්දුරොත් කිව්වා දැන් දකුණට තමයි යන්න ඕන කියලා වේගෙ වැඩි කරලා යනවා. උතුරට එතකොට මම දකුණු පැත්තට යන එක වැරදි කියනකොට උතුරු පැත්තට යන අය හිතනවා දැන් අර කිව්වා ආම්දුර කිව්වා හරි තමයි කියලා ආය උතුරු පැත්තට වේගෙ වැඩි කරලා යනවා. එහෙම එකක් වෙනවා. එතකොට දැන් ඒකත් ඔබ මේ මම මේ සාකච්ඡාව ඇතුලේ කියන්නේ ඔබ ඒක අඳුනගන්න. ඒ කියන්නේ දැන් මම ඔබට කියනවා මේ කෙනෙකුට මම කියන පැවිදීම අන්තයක් කියලා. ඒකට පැවිදීම අන්තයක් කිව්වහම ඔවුන් අර ගිහිභාවයේ තුල රැඳෙන්න උත්සාහ කරනවා. ඒක හරි ඒකත් අන්තයක්. ඒකත් මොඩල් එකක්. ඒකත් නිකන් සංස්කෘතික ලක්ෂණයක් විතරයි. ඒකෙත් ඇති දෙයක් නැහැ කියලා. ඒකත් මේ තව මං හදාගන්න මුලාවක් කියලා. එහෙම කියලා ඕන් අර යන ගමන තවත් වේගෙන් යනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් ඔබ කියන අර ගමන ඉස්සෙල්ලා ඒක කඩලා ඉන්න ඕනේ. ඒක කැඩිලා ඉන්න ඕනේ. ඒකේ එල්බගෙන සිටීම ඔබ ඒකේ තියෙන බොරුව දකින්න ඕන. ඔබ දැන් ඉන්න තැන. එහෙම ඉඳලා දැන් මම මේ කියන වචන ටික යන්තම් අල්ලගෙන ඔබ ඉන්න මතය තහවුරු කරගෙන තවත් වේගෙන් අර පැත්තට කිව්වොත් අමාරු වෙයි. ඒ කියන්නේ දැන් මාර එක පැත්තකදී මම අර එක දේශනාවකදී මම කලින් දේශනාවකදී කිව්වා ඉස්සලා ඔබ තුල ඉන්න ගිහියා මරන්න ඊට පස්සේ ඔබ තුල ඉන්න පැවිද්ද මැරිය යුතුයි. හැබැයි ඉස්සෙල්ලා පැවිද්ද මරන්න මේ පැවිද්දා මේ මැරුවොත් ගිහියා තියාගෙන ඔබ ලෝකාමාරුක වැටෙනවා. ඉතින් එතනදී වෙන්නේ මම මේ ඔබට උපමාවෙන් කිව්වේ ඒ කතාව. ඒ කියන්නේ දැන් මම
උතුරු පැත්ත වැරදි කියනකොට දකුණු පැත්තට ගමන් කරන අය දකුණට අතික වේගයෙන් ගමන් කරන්න ගන්නවා කලින් හිටියටත් වඩා වේගයෙන්. ඒ ගිහිලා ආය අමාරු වෙනවා. ඒක විතරක් ඒ වචනේ විතරක් අහගත්තොත්. මොකද මම වෙන තැනක ආයි කියලා තියෙනවා දකුණු පැත්තට යන එක වැරදි කියලා. එහෙම ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් තවත් අහන්න. නෑ හරි. එහෙම ඒ කියන්නේ අපි නිගමන වලට එනවා කියන එකම ප්‍රශ්නයක් කියන එක. ඒ කියන්නේ මේ අහන ප්‍රශ්නෙත් ආවම නිගමනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිගමන වලට එනවා කියන එකම තමයි ප්‍රශ්නේ කියන එක නේද? ඔව් දැන් ඔබට අහ ප්‍රශ්න අහනකොට ඔය වැරද්ද තේරුණානේ. නිගමනයකට ඔව් ඒක මේක තමයි. වැරදි කියලා නිගමනයකට ආවත් ඔව් ඒක තමයි. මුලදීම වරද්ද ගත්තා වගේ ප්‍රශ්නයක් වෙනවනේ. අහන්න බෑ ඇත්තට. ප්‍රශ්නයක් අහනකොට අවුල ඉවරයි. ඒ කියන්නේ ඔව් හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් ස්වාමීන් ඔව් වහන්සේ අහන්න. අපිට යම් තාක් මේක තේරුණා කියලා දැන් ඊට පස්සේ අපි ඇත්තටම සීමා වෙන්නේ අපේ සිහිය පැවැත්වීමේ හැකියාව මතද එතනින් එහාට සීමා වෙන්නේ. අපි කොච්චර තියුණු විදිහට අපිට සිහිය මේකට පවත්වන්න පුළුවන්ද කියන එක මත. දැන් මේ සිහිය කියන එක පවත්වන එකක් නෙමෙයි. බලහත්කාර. ඒ කියන්නේ ඔබට මේ කතාව කියන්නේ මේක මේ වචන ඒ කියන්නේ අපි දැන් කවුරු හරි කෙනෙක් ආයාසයෙන් සිහිය පවත්නවා නම් එතන තියෙන්නේ අර මේ තර්කණේ හරහා ගොඩනගාගත්තු සිහිය කියන මඤ්ඤණාව විතරයි එතන තියෙන්නේ. සිහියම නැත්තම් සතිය කියන මඤ්ඤණාව විතරයි. ආයාසයෙන් කරනවා. ඒ අතර ආයාසයෙන් මෙතන කරන්න කිසිම දෙයක් නෑ. කියන්නේ ඔබට ඔබේ තියෙන ආයාසයේ ගැටලුව තමයි මෙතනදී ඔබ අඳුනගන්නේ. කියන්නේ ඔබ යම් දෙයකට යම් දෙයක් කිරීම සඳහා අඩු ගානේ අපි ඔබ සිහිය පැවැත්වීම සඳහා හරි යම් ආයාසයක් දරනවා නම් සිහිය පැවැත්වීම සඳහා හරි යම් කිසි ආකාරයක යම් ආයාසයක් දරනවා නම් ඒ ආයාසයේ තියෙන ගැටලුව තමයි ඔබ අඳුනගන්නේ. එතකොට දැන් ආයාසයෙන් කරන සිහියක් නෙමෙයි ඒක નિરાයාසයෙන් පවතින. පැහැදිලි නැත්නම් ආයෙ අහන මාත්‍රේ තව පැහැදිලි කරන්න. ඔව් ස්වාමීන් වහන්සේ එතකොට ඒක දැන් මට හිතෙන්නේ ප්‍රඥාව ගොඩක් දියුණු කෙනෙක්ට ඒ தත්වෙට එකපාරට එන්න පුළුවන්. ඔබ උත්සාහ කරන්න ඕනේ සිහිය පවත්වන්න නෙමෙයි. ඔබ උත්සාහ කරන්න ඕනේ දැන් මම ප්‍රඥාව කියන වචනේ ඔබ පාවිච්චි කරානේ. ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න නිසා සිහිය පවත්වන්න නෙමෙයි. මොකද ප්‍රඥාවෙන් සිහිය පවත්වනවා. ඒක අමුතුවෙන් උත්සාහ කරලා ආයි වේශයකින් වීරයකින් කරන යුතු දෙයක් නෙමෙයි. මොකද ප්‍රඥාවෙන් ඔබේ අර තියෙන වෙහෙස, ඒ කියන්නේ වීරය කියන එක ආයාසය කියන එක නැති කළා දා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඒක ඉතින් ඔබ උත්සාහ කරන්න ඕනේ සිහිය පවත්වන්න නෙමෙයි. ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා විතරයි. ප්‍රඥාව දියුණු කර ගන්නවා කියලා මේ කරන්න තියෙන්නේ දැන් ඔබ වැදිලා තියෙන ඔබ ඇවිල්ලා තියෙන නිගමන තියෙනවා නම් ඔබ ඇවිල්ලා තියෙන යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබ ඒ තියෙන දෘෂ්ටි ටික බය නැතුව එළියට ඇදලා දාගන්න. එළියට ඇදලා දාලා සාකච්ඡා කරන්න. ඒ පිළිබඳ සංවාදයක් ඇති කරගන්න එක ඉස්සෙල්ලාම මූලික වශයෙන් මූලික මට්ටම. ඔබ දන්නවනේ දැන් ඔබට දුක ගෙනල්ලා දෙන කතා ටික මොනවද කියලා. ඔබ ඇතුළාන්තයේ ඔබ තියෙන ටික අන්නේ ඒ ටික වයයට ඇතුව එළියට ඇදලා දාලා ඒ ටිකට වෙනත් කෝණයකින් වෙනත් දිශාවකින් ඒ දිහා බලන එක තමයි ඉස්සෙල්ලාම මූලික වශයෙන් වෙන්න ඕනේ. මොකද දැන්
ඔබ දැන් ඔබ යම් මේකට රැවටිලා ඔබට දුකක් ඔබට මහා දුකක් විදියට පේන එකක් තව කෙනෙකුට කොහෙත්ම දුකක් විදියට පේන්නේ නැති වෙන්න පුළුවන් නේද? මම මේ කියන කතාව පැහැදිලිද? ඔව් ස්වාමී. ඒ කියන්නේ ඔබට මහා දුකක් විදියට දැනෙන එක වෙන කෙනෙකුට දුකක් විදියට දැනෙන්නේ නැහැ. එතකොට දැන් ඔබ මේ දකින දෘෂ්ටි කෝණයනේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට. ඔබේ තියෙන දෘෂ්ටියනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔබ අර බය නැතුව ඔබේ ප්‍රශ්නේ එළියට අරගෙන සාකච්ඡා කරනකොට ඔබට වෙනත් දෘෂ්ටි කෝණයකින් මේ දැකීමේ අවස්ථාව හම්බ වෙනවා. එතකොට එහෙම දකිනකොට ඔබේ පෙර දෘෂ්ටි කෝණයේ තියෙන වැරද්ද දකිනවා. එතකොට පෙර දෘෂ්ටි කෝණයේ තියෙන වැරද්ද දකිනකොට ඒ දෘෂ්ටි කෝණය නිසා ඔබට හටගත්තාම දුකක් තියෙනවනේ දුක දුරු වෙනවා. ඒ දුක නැති වෙනවා. මොකද අර දෘෂ්ටි කෝණේ හරහානේ දෘෂ්ටි හරහානේ ඔබට ඒ දුක කියන එක හටගත්තේ. ඉතින් වෙනත් දෘෂ්ටි කෝණයකින් දකිනකොටම ඔබ දකින්නේ ඒ වෙනත් දෘෂ්ටි කෝණයෙන් දකින එක හරි කියන එක නෙමෙයි. ඔබ කලින් දැකපු දෘෂ්ටි කෝණය වැරදි කියන එක. මේ දකින්නේ. එතකොට මේ දෘෂ්ටියට තියෙන බැඳීම ඔබට නැති වෙනවා. මම කතා කරන්නේ අන්න ඒ වගේ ප්‍රඥාවක් ගැන කතා. අන්න එතකොට දැන් ඔබ දුකෙන් මිදෙන්න කියලා අර යම් සතියක් පිහිටවගෙන ආයාසක හිටියේ නම් ඒ සතිය දැන් එහෙම අවශ්‍ය වෙනවද? අර දෘෂ්ටිය වැරද්ද අඳුරගත්තන් පස්සේ ඒ සතිය අවශ්‍ය වෙන්නේ නැහැ නේ ඔබට. ඔව්. පැහැදිලිද? එතකොට සතිය කියන එක පවත්වන්න වෙන්නේ දෘෂ්ටියකින්. හැබැයි ප්‍රඥාවත් එක්ක අර එන ඒ කියන්නේ සතිය කියන එක කියන්නේ පැවැත්වීමට අවශ්‍ය වෙන එකක් නෙමෙයි. ඒක ආයාසයෙන් කරන එකක් නෙමෙයි. කිසිම ආකාරයකට කිසිදු ආකාරයේ ආයාසයක් හේතු නැහැ. පූර්ණ සැහැල්ලුවක් පමණයි පවතින්නේ. ඒ හින්දා මේ මම අර ඔබට කියන්නේ සතිය පවත්වන්න වෙහෙස වෙන්න එපා. ඔබේ තියෙන දෘෂ්ටි ටික බය නැතුව එළියට ඇදලා ගන්න. ඒ කියන්නේ ඔබව ප්‍රශ්න කළ යුතුයි. මෙතන මේ කියන්නේ මෙතන තියෙන වෙන මොකුත් නෙමෙයි. ඔබ අහුවොත් දැන් අපි පරම්පරා කතා වලින් අහලා තියෙන සිද්ධාර්ථ කුමාරගේ කතාව තුළ තියෙන ඔහුගේ තීලු දේවල් ටික අනිත් පැත්තට ගිහිල්ලා ප්‍රශ්න කරපු එක කරේ. අනිත් පැත්තට. දැන් අපි කතාවේ අහලා තියෙන ශක්තිති රජකම ප්‍රශ්න කරන්නේ. ඔබ එතකොට ඔබ මොනවද ප්‍රශ්න කරලා තියෙන්නේ? නැවතිලා. අන්නේ ප්‍රශ්න කිරීම කරා. ඉස්සෙල්ලා. නැත්තම් ඔබ සතිය කියලා කරන්නේ ආයිත් කොහෙන් හරි ආපහු අහගත්තු කතාවක් කරා ආයි තවත් අර මේ යම්කිසි මනෝමූලික ගොඩනගාගත්තු අර මේ මනෝ විකාරයක් ඇතුලේ හිර වෙනවා. සතිය කියලා යම්කිසි දෘෂ්ටියක හිර වෙනවා. ඒක පවත්වන්න හදනවා. ඒක මේන්ටේන් කරන්න හදනවා. ඒක නඩත්තු කරන්න හදනවා. ඒක තියාගන්න හදනවා. නැති වුණාම දුක් වෙනවා. අඬනවා. ආයිති මොකද්ද? සතිය පත්‍ය සංකාර ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. සතිය නිසා හට ගන්නා වූ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ජාති ජරා මරණ ওই ටික එනවා. සතිය නිසා. එතකොට තියෙන එතන තිබිලා තියෙන සතිය නෙමෙයි එතන තිබිලා තියෙන ආයත් නැවතත් අවිද්‍යාව තමයි. ඉතින් නඩත්තු කරන උත්සාහයෙන් කරන එහෙම එකක් නෙමෙයි. එතකොට ආයේ සතිය තියෙන තවත් කියලා ආයේ තියෙන තවත් මඤ්ඤණාවක් විතරයි. හොඳයි. සමහරසේ එනවා දන්නේ ඉස්සලා අපි කෙනාගේ ප්‍රශ්නේ සම්බන්ධ ප්‍රශ්නයක් තමයි සමහරසේ ගොඩක් වෙලාවට කෙනෙක්ට දුක දෙන්නේ එක්කෝ පහුගිය දෙයක් ගැන තියෙන ඇලීම හින්දා හරි ඒක ගැන හිතන හින්දා හරි නැත්නම් ඉදිරියටනේ දැන් හිතට කොයි වෙලාවෙවත් එක තැනක ඉන්න බෑනේ කොච්චර සතියක් තියාගන්න ගියත් එක්කෝ පහුගිය දෙයක් ගැන වෙනවා නැත්නම් ඉදිරියට යන එකක් ගැනනේ යන්නේ මෙයා වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර in the moment වගේ ඉන්න එකම සතියම මම දන්නේ ඒකද කියලා. හැබැයි ඒ වගේ ඉන්නවා නම් ඒක ආයාසයක් වැඩි කරන්නේ නැතුව කියන්නේ
සිතුවිලි ආවොත් ආවා හැබැයි ඒක බලයක් කරගන්න නැතුව ඉන්න විදිහට එහෙමද ස්වාමීන් වහන්සේ කියන්නේ? තේරුණාද දන්නා වගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට ඔබ වැඩිම රැවටෙන්නේ කාටද? තමාගේම සිතුවිලි වලටනේ. ඉතින් එතකොට ඔබ රැවටෙන බව දැනගන්න. ඒ කියන්නේ දැන් ඔබ මේ සිත නැමැති මේ වංචාකාරය ඔබ රවට්ටන බව දැනගන්න. අපි අරගෙන සිත කියන නැමැති මායාකාරය කි මැජික් වලට ඔබ රැවටෙන බව ඔබ දැනගන්න. ඒත් එක්ක වෙලාවට අතීතය කියලා එකක් අම්මවල දෙනවා, වෙලාවට අනාගතය කියලා එකක් අම්මවල දෙනවා. තව වෙලාවකට වර්තමානය කියලා එකක් අම්මවල දෙනවා. එතකොට දැන් මේ මැවීමට ඔබ අහු වෙනවා. දැන් ඔබට දැන් අර ඔබ ආපු ප්‍රශ්නේ තියෙනවා. දැන් ඔබ ගත්තොත් දැන් අපි දැන්ට අපි නිකන් කිව්ව වර්තමාන මොහොත කියලා. වර්තමාන මොහොතේ ගත්තොත් එහෙම කාටවත් ඇති දුකක් නැහැ. එහෙම කියන්න කිසිම දුකක් වර්තමාන මොහොතේ කියලා එකක් එන්නේ නැහැ. හැබැයි දැන් අර අතීතය අනාගත කියන මැවීම ආවට පස්සේ ඔබට එනවා දරා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එනවා. දැන් එතකොට මේ මැවීමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ මේ මැවීම නවත්තන්න හදනකොට ආයේ මොකද්ද වෙන්නේ? ඒක කරන්න බෑ සමාජයේ සිතුවිලි කොහොමද එනවා. ඔව් එතකොට මේ මැවීම නවත්තන්න හදනකොට ආයේ එතකොට මේ මැවීම නැවැත්ීමේ දුකක් එනවනේ. අර මිරිගුවක් අයින් කරන්න හදනවා වගේ වැඩක්. එහෙමයි. ඒක තමයි මෙන්න මේ හරිද? මම ඔබට කියනවා පැයක් අයිස්ක්‍රීම් ගැන හිතන්න නැතුව ඉන්න කියලා. මොකද වෙන්නේ? පැයම අයිස්ක්‍රීම් ගැන තමයි හිතන්නේ. ඒ පැයම ඔබට අයිස්ක්‍රීම් වලින් දුවන්න වෙන්නේ නැහැනේ. ඉතින් අර නවත්තන්න හදන කෙනෙකුට අන්න ඔය වගේ වැරද්ද. ඔව්. ඒක තේරෙනවා. නෑ මම ඒක තමයි සමාජ කිව්වේ දැන් ඒක ගැන ආයාසයක් වෙන්නේ නැතුව ඒක ගැන අවබෝධයෙන් ඒක යථා ස්වභාවය අඳුන ගන්න. ඒ කියන්නේ දැන් ඔබ ඒකේ තියෙන යථාර්ථය ඔබ අඳුනගත්තට පස්සේ ඒ කතාව අඳුනගත්තට පස්සේ එතන ආයාසයක් කියන එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම මෙහෙම හිතන්නකෝ අර මම කලින් කිව්වා අර සර්පයාගේ උපමාව ගන්නකෝ. දැන් අර මිනිස්සුගේ ඇඟට දානවා ලණු කෑල්ලක්. ලණු කෑල්ලක් දැම්මහම මෙයා හිතනවා සර්පෙක් කියලා. සර්පෙක් කියලා මෙයා පැනලා දුවනවා. එහෙම නැත්නම් පොල්ලක් අරන් ඇවිල්ලා ගහනවා. හරිද? දැන් ඒ සර්පෙක් ඉන්න නිසානේ එක්ක පැනලා දුවන්න වෙන්නේ. එක්ක පොල්ලක් ගහලා සර්පයා මරන්න වෙන්නේ. එහෙම නැත්නම් සර්පයාට ප්‍රේම කරන්න වෙන්නේ. සර්පයාට මෛත්‍රී කරන්න වෙන්නේ. ඒත් සර්පයන් මැරීමෙන් නිදහස් වෙන්න වෙන්නේ. හරිද? එතකොට සර්පයෝ නැති පළාතක ගිහලා පදිංචි වෙන්න වෙන්නේ. ඔය ඔක්කොම සර්පයා ඉන්න නිසා වින්නේ ඔය ඔක්කොම තියෙන ඒවා. නැත්තම් සර්පයා ගැන සතිය පවත්වන්න වෙන්නේ. ඔක්කොම සර්පයා කියන එක ආවට පස්සේ. හැබැයි දැන් අර සර්පයා කියන කතාවේ මුලාව අඳුනගත්තට පස්සේ ඉතින් එතනින් එහාට යාට කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද කරන්න තියෙන්නේ ඉතින්? සර්පයා ගැන සතිය පවත්වන්න. කරන්නේ නැති එක තමයි සමාජ කරන්නේ ප්‍රශ්නේ වෙන්නේ. එනිසා අපිට කියන්න පුළුවන් සර්පයා ගැන සතිය පවත්වන්න. ඉතින් සර්පයා ගැන සතිය පවත්වන්න කියනකොටම ඒක මහා විකාරයක් කියලා තේරෙනවා නේ ඔබට. එහෙමයි සර්. දැන් මම මේ කියන තැනට එන්න සමහර විට දැන් මේක අහන සමහර කෙනෙකුට මේ කතාව නොතේරෙන්න පුළුවන්. මම හිතනවා ඔබලා බොහෝ පිරිසක් YouTube එකේ හරි එහෙම නැත්නම් මාව ඇවිල්ලා හම්බෙලා හරි කාලයක් තිස්සේ මේ සාකච්ඡාව ගිහිල්ලා ඇති කියන එක පදනම මත තමයි මම මේ උත්තරය දෙන්නේ. මම කලින් කිව්ව විදිහට කාට හරි මේ කියන කතාව පැහැදිලි නැත්නම් අර දේශනා තියෙන ඒවා අහන්න එහෙම නැත්නම් ඇවිල්ලා හම්බෙලා කතා කරන්න. එතකොට ඉතින් තව ඒ තියෙන ගැටලු ඔබේ තියෙන ඔබට මානන්නේ ගැටලු තියෙනවා නම් ඒවට සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න පුළුවන්. විසඳුමක් දෙනවට වඩා ඔබේ ප්‍රශ්නේ තියෙන වැරද්ද පෙන්නලා දෙන්න පුළුවන්. බොහොම ස්වාමීන්. මම හිතන අපිට තව එක ප්‍රශ්නයකට වගේ වෙලාව තියෙනවා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නේ තියෙන එහෙම නැත්නම් මේ ප්‍රශ්නය කුමක්ද කියලා තේරුම් ගන්න එකට ගිහි ජීවිතේ නැතුව පැවිදි ජීවිතය පහසුවක් වෙනවද? ඒක එහෙම හිතන එකක් දෘෂ්ටියක්ද දන්නේ නැහැ. මට මම හිතන්නේ ඒකට මේ උදව්වක් වශයෙන් ඒක ප්‍රයෝජනක් වෙනවා කියලා එහෙම මට ප්‍රශ්නයක් මතුවෙනවා. දරුවන් සරණයි.
ඉතින් ඒකට ඉතින් ඒක ඔබ හොඳටම බලන්නකො දැන් මේ ඔබ දැන් ඔබලා රස්සාවල් කරනවා. ඔබලාගේ යම් දේවල් නඩත්තු කරනවා මම ඒ මොකුත් කරන්නේ පැහැදිලි. එහෙමයි. පැහැදිලිද? එහෙමයි සෝනන්ස. ඔව්. එහෙමයි. දැන් අර මම ඉස්සලා අර එදා කිව්වා හරකගේ උපමාව ගන්න. ඔබලා හරක තියාගෙන හරක ගැට ගහගෙන අර ලණුව අල්ලගෙන ඔබ අහනවා හරකගේ නිදහසෙන්. හරක තියාගෙන හරක නිසා දුකින් නිදහස් වෙන්න තමයි ක්‍රමයක් තමයි ඔබ අහන්නේ. එතකොට ඒ හරක තියාගෙන හරකගෙන් දුකින් හරක නිසා ඇති වෙන දුකෙන් නිදහස් වීම ඒක යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක සීමාව දුරකට විතරයි එතන යන්නේ. කඹේ අතහැරියොත් තමයි ඔබට සම්පූර්ණ නිදහස හම්බෙන්නේ. හොඳයි. හොඳයි සෝනන්ස. බොහොම පිං. මොකද කරන්නේ අදට අපි අවසන් කරමුද එහෙනම්? තව ප්‍රශ්න එහෙම නැත්තම් ස්වාමීන් වහන්සේ කමන්නේ. තව ප්‍රශ්න එහෙම තියෙනවද කාටවත්? මේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට මොන කියන්නේ දුරකථනයෙන් වගේ සම්බන්ධ වෙන්න එහෙම ආකාරයක් තියෙනවද? එහෙම පහසුකමක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් නම් දුරකථනයෙන් කතා කරනවට වඩා මේ පැමිණිලාම සාකච්ඡා කරන එක හොඳයි. ඉතින් විදේශගත කෙනෙක් නොවේ නම්. එහෙමයි සෝනන්ස. විදේශගත කෙනෙකුට මට තේරෙනවා තියෙන අපහසුව ඒක තේරෙනවා. හැබැයි ඉතින් අර ඇවිල්ලාම කතා කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒකට වෙලාවක් වෙන් කරගෙන එන්න පුළුවන්. එහෙම බාධාවක් නැහැ. ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කතා කරලා ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නේ කොහෙද ස්වාමීන් වහන්සේ? මාසෙන් සති 72ක් විතර මම හෝමාගම වැඩ ඉන්නවා. අනිත් වෙලාවට වැඩ ඉන්න තැන ඒ කාලයට අනුව වෙනස් වෙනවා. එහෙමයි. ඉතින් දුරකථන අංකය කවුරු හරි ඉල්ලනවා නම් දීපා දුන්නට කමක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ කට්ටිය ඉල්ලුවහම මම දෙනවා Viber එකෙන් නම්බර එක. මට ඕනනම් දෙන්න පුළුවන් හැමෝටම වගේ දාන්නද එහෙම? ඔව් ප්‍රශ්නයක් නැහැ. ඔව්. එහෙමයි. හොඳයි නේද? එහෙනම් අදට අපි අවසන් කරමු. ඉතින් අර අවසාන වශයෙන් මම ඔබට කියන්නේ එක දෘෂ්ටියක හිර වෙන්න එපා. ඒ කියන්නේ දෘෂ්ටියට බැඳෙන්න එපා. හැම වෙලාවෙම මෙතන දැන් ඔබ අර අවිද්‍යාව කියන කතාව මුලින් පාවිච්චි කරන්නේ අවිද්‍යාව කියන ටූල් එක. ඉතලා තමන් අවිද්‍යාවක ඉන්න බව පිළිගන්න. එතකොට නැත්තම් අර මොකක් අය කරන වැරද්ද තමයි දැන් මොකක් හරි මේ යන්තම් පොඩ්ඩක් අහගත්තු ගමන් ඊට පස්සේ ඒක ඔප්පු කරන්න යනවා. ඒක වෙනුවෙන් තර්ක කරන්න යනවා. තමන්ගේ ඇතුලේ තර්කණය ගොඩනගනවා වෙන අයත් එක්ක තර්ක කරන්න යනවා. ඒ ඔක්කොම අතහැරලා දාන්න. ඒ ඔක්කොම වැඩක් නැහැ. ඒ ඔක්කොම පැත්තකට දාලා ඉස්සලා මේ තමන්ගේ ගැටලුවක් තියෙනවා. තමන්ගේ රැවටීමක් තියෙනවා කියලා පිළි අරගෙන තමන්ගේ ඇතුළාන්තයට යන්න. ඇතුළාන්තයට ගිහිල්ලා ඒ ඇතුළාන්තයේ තියෙන වැරද්ද හොයාගන්න. ඒ වැරද්ද හොයාගත්තා නම් ඔබ දුකෙන් නිදහස් වෙනවා. ඔබ දුකෙන් නිදහස් වෙනකොට ඔබේ වටේ ඉන්න අය කොහොමත් ඔවුන්ටත් ඒ යම් බලපෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අර මේ මොනවාද මේ කාර්ය තියරියක් ඔප්පු කරනවා වගේ අර දේශපාලන පක්ෂ රැස්වීමක මේ අර ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙනස් කරනවා වගේ කතාවක් නෙමෙයි මේ කතාව. මතයක් ඔප්පු කරන්න යන එහෙම කතාවක් නෙමෙයි. ඉතින් ඔබගේ ඇතුළාන්තයට ගිහිල්ලා අර ඇතුළාන්තයේ තියෙන වැරද්ද ඉස්සෙල්ලා හොයාගන්න තමන්ගේ වැරද්ද. ඉතින් මේ වැරද්ද හොයාගෙන ඒ කියන්නේ වැරද්දකට දුස්සිගත වෙන්න එපා. ඒ කියන්නේ මට වැරද්දක් තියෙනවා වැරද්ද අයින් කරගන්නවා කියන එකෙන් නෙමෙයි මේක යන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේක ඒ කියන්නේ ඉස්සෙල්ලා තමන්ගේ පැත්තේ අත උස්සලා තමයි යටත් වෙලා ඉන්න.
තමයි යටත් වෙලා ඉන්නේ ඉස්සෙල්ලා ඊට පස්සේ තමයි යටත් වෙලා ඔබ ඊට පස්සේ ඔබ ඒ වැරද්දක් අහු වෙනවනේ ඔබට ඊට පස්සේ ඒ වැරද්දට යටත් වෙන්න. ඒ වැරද්ද නැති කරනවා නෙමෙයි ඒ වැරද්දට ඔබ යටත් වෙන්න. ඒකට පරදින්න. එතකොට ඒක පරදිනකොට ඔබ ඔය හොයාගන්න වැරදි ටිකක් පරදින්න. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම යහපතක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සරණයි. බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. Gracias.